හරි. එතකොට ගිය සතියේ අපි මෙන්න මේ සමීකරණයෙන් තමයි නැවැත්තුවේ. මොකද්ද? අවදි කෝණය සමානයි n විරල බෙදීම n ගහන. එතකොට ඔතන ඔය n විරල කියන්නේ විරල මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය. n ගහන කියන එකේ තේරුම ගහන මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය. ඉතින් සරලම විදිහ තමයි මාධ්‍ය දෙකක් දීපුවාම විරල මාධ්‍ය සහ ගහනතර මාධ්‍ය හොයාගන්න. බලන්න ඝනත්වයේ වැඩි කාගේද කියලා. දැන් උදාහරණ විදිහට ජලය සහ වීදුරු දුන්නා නම් ජලයේ ඝනත්වය අඩුයි වීදුරු වල ඝනත්වය වැඩි. ඝනත්වයේ වැඩි මාධ්‍ය තමයි ගහන මාධ්‍ය විදිහට සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. එතකොට ජලය සහ වීදුරු වගේ දුන්නා නම් ඝනත්වයේ අඩු මාධ්‍ය වෙන ජලය විරල මාධ්‍ය වෙනවා. ඝනත්වයෙන් වැඩි මාධ්‍ය ගහන මාධ්‍ය වෙනවා. එතකොට ගිය සතියේ අපි ගානක් හැදුවා. මම කෝකටත් තව එක ගානක් හදන්නම්. ලියන්න. නිරපේක්ෂ වර්තනාංකය 1.2ක් වන ප්ලාස්ටික් කැබැල්ලක සිට නිරපේක්ෂ වර්තනාංකයේ 1.2ක් වන ප්ලාස්ටික් කැබැල්ලක සිට වීදුරු වලට ගමන් කරන ආලෝක කිරණයක් සඳහා නිරපේක්ෂ වර්තනාංකයේ 1.2ක් වන ප්ලාස්ටික් කැබැල්ලක සිට වීදුරු වලට ගමන් කරන ආලෝක කිරණයක් සඳහා අවදි කෝණය ගණනය කරන්න. නිරපේක්ෂ වර්තනාංකය 1.2ක් වන ප්ලාස්ටික් කැබැල්ලක සිට වීදුරු වලට ගමන් කරන ආලෝක කිරණයක් සඳහා නිරපේක්ෂ වර්තනාංකය ගණනය කරන්න. වරහන් ඇතුලේ ලියන්න. වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය 1.5යි. වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය 1.5යි. හරි. එතකොට මේ දත්ත ටික දීලා තියෙනවා. එතකොට දැන් මේකට විභාගයේ රූප සටහන් ඇඳීම අනිවාර්ය නෑ. කෙලින්ම සමීකරණ පාවිච්චි කරලා ගාන හදන්න පුළුවන්. ඒකට මම පොඩි රූප සටහනක් ඇඳලා පෙන්නන්නම්. අපි හිතමු මේ තමයි මාධ්‍ය දෙක වෙන් කරන සීමාව. ඒතර උඩින් තියෙන්නේ ප්ලාස්ටික් යටින් තියෙන වීදුරු කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ ගානේ හැටියට මොනවද මාධ්‍ය දෙක? විරල මාධ්‍ය වෙන්නේ ප්ලාස්ටික්. විරල මාධ්‍ය වෙන්නේ ප්ලාස්ටික්. හරිද? ගහන මාධ්‍ය වෙන්නේ මේකේ ගානේ හැටියට වීදුරු. එහෙමනේ. ඒතර මම මාධ්‍ය දෙක ඉස්සලා නම් කරගන්නම්. පොඩි රූප සටහනක් අදින. ඒකට ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසි වෙයි මං හිතන්නේ. හරිද? බලන්න. එතකොට මේ තමයි මාධ්‍ය දෙක වෙන් කරන සීමාව. එතකොට මේ අවදි කෝණය කියන කතාවේදී ආලෝක කිරණය ගමන් කරන්න ඕන ගහන මාධ්‍යයේ සිට විරල මාධ්‍යයට. ඒතර ගහන මාධ්‍ය වෙන්නේ ඝනත්වයේ වැඩි මාධ්‍ය වන වීදුරු. එහෙනම් වීදුරු සිට ප්ලාස්ටික් වල ගමන් කරන ආලෝක කිරණය සඳහා තමයි අපි මේ ගණනය කිරීම කරන්නේ. හරි. එතකොට ආලෝක කිරණය මේ විදිහට මාධ්‍ය වෙන් කරන සීමාවට පතනය වුණාම මේ අවදි කෝණය කියන අවස්ථාවේදී ආලෝක කිරණය ගමන් කරන්නේ මාධ්‍ය දෙක වෙන් කරන සීමාව දිගේයි තමයි ගමන් කරන්නේ. එතකොට අපි අර අභිලම්බය ඇන්දොත් අභිලම්බය කියන්නේ ලම්බක රේඛාව මේ මාධ්‍ය දෙක වෙන් කරන සීමාවට අදින ලම්බක රේඛාව. ඒකට කියනවා අභිලම්බය කියලා. හරි. ඒතර මේ අභිලම්බය ඇන්දොත් එහෙම බලන්න මෙන්න මේ කෝණය අංශක 90යි. මෙන්න මෙතන කෝණය මම ඇදලා පෙන්නන්නම්. මෙන්න මේ කෝණය අංශක 90යි. හරි. ඒක අංශක 90යි. එතන අංශක 90ක් ඒ කියන්නේ වර්තන කෝණයේ අංශක 90ක් වීම සඳහා තිබිය යුතු පතන කෝණය මෙන්න මේ කොටට කියනවා පතන කෝණය කියලා. වර්තන කෝණයේ අංශක 90ක් වීම සඳහා තිබිය යුතු පතන කෝණයට අපි කියනවා අවදි කෝණය කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේකට අපි ගන්න අකුර C. ඉංග්‍රීසි C අකුර තමයි ගන්නෙ. පැහැදිලිද? හරි. එතකොට මේ C හොයන්න දෙන සමීකරණය තමයි මම මේ ලියලා තියෙන්නේ sin C සමානයි n විරල බෙදීම n ගහන කියලා. මේ රූප සටහන ඇඳලා සමීකරණේ ලියලා බලන්න උත්සාහ කරන්න C සඳහා උත්තරයක් ගන්න.
ඔයගොල්ලෝ ඔක්කොම මෙතන ඉන්නේ මැක්ස් කරන ළමයි හින්දා මම හිතනවා සයින් වගු එහෙම බොහොම ලේසියෙන් පාවිච්චි කරන්න දන්නේ නැති කියලා ඔයගොල්ලන්ට. කොහොමද ඒක නම් කොහොමද අමාරු වෙන්න විදිහක් නැහැ මැක්ස් කරන ළමයිට. රයිට්. බලන්න උත්සාහ කරලා හොයන්න C කියන කෝණේ අංශක කීයක්ද කියලා හොයලා මට උත්තරේ එවන්න මගේ Zoom chat එකට. try කරන්න දරුවනේ. හරි. එතකොට ඔයගොල්ලෝ උත්තරේ වල දෙනවා බොහොම හොඳයි. එතකොට ප්ලාස්ටික් වල නිරපේක්ෂ වර්තනාංකය තමයි ඔය n විරල කියලා කියන්නේ. ප්ලාස්ටික් වල නිරපේක්ෂ වර්තනාංකය තමයි ඔය n විරල කියලා කියන්නේ. මම මේ පැත්තෙන් මොනවා ලියන්න? right. n විරල කියලා කියන්නේ ප්ලාස්ටික් වල නිරපේක්ෂ වර්තනාංකය. ඒක දීලා තියෙනවා 1.2 කියලා. ඒ වගේම ගහන මාධ්‍ය වෙන්නේ වීදුරු. එතකොට n ගහන කියන එකේ තේරුම තමයි ගහන මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකය 1.5යි කියලා දීලා තියෙනවා. එතකොට ওই දත්ත දෙකම දීලා තියෙනවා. එතකොට මෙතන n අකුර එතන ටයිප් වෙන්න ඕන වෙනවා. n අකුර ටිකක් ලොකුවට ටයිප් වුණොත් තමයි වැඩියෙන් සුදුසු. right. එතකොට ඔය n විරල කියලා කියන්නේ ප්ලාස්ටික් වල වර්තනාංක නිරපේක්ෂ වර්තනාංකය මේ ගානේ හැටියට n ගහන කියලා කියන්නේ වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය. එතකොට මේ දෙකම දීලා තියෙනවා. හරි. කෙලිම සමීකරණේ පාවිච්චි කරලා අපිට ගාන හදන්න පුළුවන්. හරි. ඒතර සමීකරණේ මම දැනට මෙතන ලියලා තියෙනවා. මම ඒක කෙලිම පාවිච්චි කරලා ගාන ඉතුරු ටික හදන එකයි කරන්නේ. බලන්න. සමාන ක්‍රමෙ මෙතනින් දාන්න. n විරල කියලා දීලා තියෙනවා. මම නිල් පෑනින් ලියන්න. right. n විරල මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකය කියන්නේ ප්ලාස්ටික් වල නිරපේක්ෂ වර්තනාංකය 1.2යි. බෙදීම n ගහන කියන්නේ ගහන මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය නැත්නම් ගහනතර මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකය. ඒ කියන්නේ වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය 1.5යි. ඒතර ඔය දෙකේම දශම තිත දකුණු පැත්තට ගන්න පුළුවන්. ඉලක්කම් දෙකේම 1.2 සහ 1.5 කියන දෙකේම දශම තිත එහා පැත්තට ගන්න පුළුවන්. ඒතර 1.2 12 බවටත් 1.5 15 බවටත් පත් වෙනවා. ඔයගොල්ලන්ට බොහොම පැහැදිලිව පේන්න ඕන මේ 1.12 සහ 15 කියන ඉලක්කම් තුනෙන් බෙදන්න පුළුවන්. 12 සහ 15 තුනෙන් බෙදන්න පුළුවන්. හරි.
12 බෙදීම 3 කියන්නේ 4යි 15 බෙදීම 3 කියන්නේ 5යි. එතකොට මේක බෙදුවොත් කීය දෙන්නේ? 4 බෙදීම 5යි කියන්නේ 4 බෙදීම 5 බිංදුවයි දශම තිටක් තිබ්බ 40 කරන්න පුළුවන් 40 ඉලක්කෙ. මෙතන 40 බෙදීම 5 කියන්නේ 8යි. එහෙනම් 0.8යි. හැබැයි දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ අවදි කෝණේ නෙමෙයි. ඔයගලන්ට හොයන්න කියන්නේ අවදි කෝණේනේ. දැන් ඔයගොල්ලෝ 0.8යි කියලා උත්තරේ ලිව්වොත් යම් ලකුණු ප්‍රමාණයක් ලැබෙයි. ඇයි? ඔයාලා sin c කියන එක හොයලා තියෙන. ඉතින් ලකුණු කීයක් හරි දෙන්න ඕන. නොදෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි අහන්නේ sin c නෙමෙයි අහන්නේ අවදි කෝණය මොකද්ද කියලා. අවදි කෝණය මොකද්ද කියලා ඇහුවා නම් c මොකද්ද කියලායි කියන්න ඕන. එනොත් sin c දශම 0.8යි කියලා ලිව්වා කියලා ලකුණු හම්බ වෙන්නේ නෑ. මම මේ බෙදීම ඉරි ටිකක් ගහන්නම්. බෙදීම ඉරි ටිකක් ගහුවා ගලන් පැහැදිලිව පේනවා. එතකොට අපි sin ප්‍රස්ථාරයක් sin වගුවක් පාවිච්චි කරලා හොයන්න ඕන මේ 0.8 කියන්නේ කොච්චර අංශක ප්‍රමාණයක්ද කියලා. එතකොටයි ඒගොල්ලන්ට සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ. තේරුණාද කියන දේ? හරි. මේ දක්වා ලියන්න මම කියලා දෙන්නම් sin වගුව පාවිච්චි කරලා මේ c කියන කෝණය කීයද කියලා හොයන්නේ කොහොමද කියලා. දැන් sin c සමානයි 0.8 කිව්වට 0.8 නෙමෙයි උත්තරේ. බල c කීයද කියලා හොයන්න ඕන. මේ ටික ලියන්න මම ඊට පස්සේ කියලා දෙන්නම්. පටන් ගන්න. හරි මම මේ ටික පොඩ්ඩක් මේ පැත්තකින් ලියලා තියාගන්න නැත්නම් මට sin ඔග බලන්න අමාරු වෙනවා. අපි හොයන් තියනවා sin c සමානයි 0.8යි කියලා. හරි. එතකොට ඔයාලා දැනට මේ රූප සටහන ඇදලා තියෙන හින්දා මම මේ රූප සටහන මකලා දාන්න නැත්නම් මට ඉඩමදි වෙනවා ගාන ඉතුරු ටික හදාගෙන යන්න. මම මේ ටික මකනවා. ඔයගොල්ලන්ට ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නත් පුළුවන්. මේ ටික මකලා මම ගාන ඉතුරු ටික හදලා පෙන්නන්නම්. හරි. මෙතන මේ ටිකක් මකන්න වෙනවා නැත්නම් ඊට මදි වෙනවා දරුවනේ. මොකද නැත්නම් සයින් වගෝ මම හරියට පෙන්නුවේ නැත්නම් උගලන් තේරුම් ගන්න බැරි වෙයි. මොකද මම සමහර ලාට දැකලා තියෙනවා මේ තුන්වෙනි පාර පවා විභාගයෙන් සමහර ළමයිට මේ සයින් වගුවක් පාවිච්චි කරලා මේ කෝණය හොයාගන්න බැරි කමක් තියෙනවා. මට හරි හිතා ගන්න අමාරු දෙයක්. සමහර ළමයි මම දැකලා තියෙනවා. හරි මම මේ ටිකත් මකන්නද දරුවනේ? ළමයි මම මේ ටිකත් මකන්නද? right. එහෙනම් අපි මේ ටිකත් මකලා sin ඔගෝ බලමු. sin වගෝ පේනව නේද ඔයගලට තරමක් දුරට හරි. එතකොට මේ sin වගුවෙන් අපි හොයාගන්න ඕනේ හරිද? මේ 0.8 කියන ඉලක්කම කොහෙද තියෙන්නේ කියලා. දැන් මේ tan වගුවෙන් එහෙම බලන්න එපා. දැන් ওই tan පිටුව මම පෙරලන් තියෙන්නේ. මොහොම උඩට ගියන්න ඕන sin වගුව හැම වෙනවා. මේ තියෙන්නේ. ඒතර මෙතනත් තාම tan මං හිතන්නේ තියෙන්නේ. බලන්න. ඔය දැන් හරි. sin වගුව හොයාගත්තා. හරිද?
දැන් බලන්න ඔයගලන්ට පේන හරියක තියෙනවද කියලා මේ බිංදුව දශම 8 බිංදුව දශම 7 පේනවා 7යි 6 මේ බලන්න මෙතන බිංදුව දශම 8 පේනවා නේද හැබැයි තව ඉලක්කම් වගේක් තියෙනවා 9යි බිංදුව කියලා. එතකොට මේ සයින් සහ ලඝු මේ දෙකේදීම අපි හැම වෙලෙම ගන්න ඕන ආසන්නතම අගය හැබැයි අර මුල් අගයට කුඩා වෙන්න ඕන. ආසන්නතම සහ විශාල අගයට මේ බිංදුව දශම 8ට වඩා වැඩි උත්තරයක් මෙතනින් තෝරන්න බෑ. තෝරන්න බිංදුව දශම 8ට වඩා අඩු උත්තරය. දැන් මම මෙතන 0.8යි 0.2යි 4 తీරුවොත් වැරදි. ඇයි ඒ 4යි කියලා ආපු ගමන් මෙතන මේ අපේ මේ 0.8ට වඩා ලොකු වෙනවා. ඒතකොට ඒ වැඩේ හරියන්නේ නැහැ. හැම වෙලේම අපි තෝරන්න ඕන කුඩා සහ ආසන්න උත්තරය. ඒතකොට මට තෝරන්න පුළුවන් කුඩාම ආසන්නතම උත්තරේ දෙන්නේ මෙන්න මෙතන මේ. මම චුට්ටක් පොඩි කරලා පෙන්නන්න. මෙන්න පේනවද දන්නේ නැහැ. දැන් පේනව නේද? ඔය. එහෙනම් කුඩා සහ ආසන්නතම එක දෙන්නේ 0.7යි 9යි 8යි 6. මම ඉතින් ඊළකුත් ගහලා පෙන්නන්න. එහෙනම් අපිට ආසන්නතම අපිට ඕන කරන එකට ආසන්නතම එක තියෙන්නේ මෙන්න මෙතන 0.7යි 9යි 8යි 6 කියන එක තමයි අපිට ආසන්නතම එක. හැබැයි අපිට ඕනේ කීයද? වගුවෙන් අපිට ලබා ගන්න පුළුවන් ආසන්නතම එක තමයි 0.7යි 9යි 8යි 6. හැබැයි අපිට ඕනේ මොකද්ද 0.8. ඒතර මේ දෙන්න අතර වෙනසක් තියෙනවනේ. එතකොට අපි කරන්නේ මේ එකකින් අනිත් එක අඩු කරනවා. ලොකු එක්කෙනානේ අපිට ඕන එක. මේ තියෙන්නේ වගුවේ තියෙන එක. 0.8 අපිට ඕන එක. වගුවේ තියෙන්නේ 0.7යි 9යි 8යි 6. දැන් අඩු කරන්න ගියාම මෙතන උඩ ඉලක්කක් නැහැ. නැති හින්දා මම බිංදු ටිකක් දා ගන්නවා. බිංදු දා ගන්න පුළුවන් දශම ස්ථානයේ තිබ්බට පස්සේ ඕන තරම් බිංදු දා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් දැන් බිංදු දැම්මත් බිංදුවෙන් 6ක් අඩු කරන්න බෑ. හින්දා එකක් මෙතනින් ගේනවා. 8 එකක් ගෙනහම මේක 7 වෙනවා. මේක 9 වෙනවා. මේක 10 වෙනවා. 10 එකක් මෙහාට ගෙනහම මෙයා 10 වෙලා මෙයා 9 වෙනවා. දැන් මෙතන 10යි. ඒ 10 එකක් මෙතෙන් ගෙනහම මෙයා 10 වෙනවා. අර කලින් තිබ්බ බිංදු දෙකම 9 වෙනවා. 10න් 6ක් කීයද? 4යි. 10න් 6ක් 4යි. ඊට පස්සේ මෙතන තියෙන්නේ උඩ මතකයි දැන් 9 තියෙන්නේ. 9න් 8ක් 1යි. ඊට පස්සේ මේ බලන්න මේ තැන් දෙකේම තියෙන බිංදු නේද? 9 අඩු කිරීම 9 බිංදුවයි 8 නෙමෙයි දැන් තියෙන්නේ 7 7 අඩු කිරීම 7ත් බිංදුව. එහෙනම් 14 නේද තියෙන්නේ අන්තිමට බැලුවොත්. එතකොට අපි කරන්නේ ඊළඟට මේ 14 කියන කෙනාව මේ 14 කියන එක මේ මධ්‍ය අන්තර කියන එකෙන් හොයනවා. මේ තියෙන මධ්‍ය අන්තර mean differences කියන. 14 කොහෙද තියෙන්නේ? එහෙනම් 14 පේන්න මම මේක ටිකක් මෙහාට රුහ කෙරුවොත් 14 පෙනෙයි. දැන් හරි. දැන් බලන්න. 14 කියන එක මෙන්න මේ මෙතන තියෙනව නේද මේ? දැක්කද? මේ මෙතන තියෙන 14 ඔය. එහෙනම් මේ මධ්‍ය අන්තර කියන එකේ 14 හම්බ වෙන්නේ කොහෙදද? කලා 8යි කියන තැන නේද මේ? කලා 8යි කියන තැන. එහෙනම් උත්තරේ කීයද? අංශක තමයි මේ තියෙන 53යි. මෙතන කලා බිංදුවනේ. කලා එහෙනම් මේකේ වැඩක් නැහැ. අංශක 53යි මේ පැත්තට ගියාම තියෙනවා කලා 8යි. එහෙනම් C ගේ උත්තරේ කීයද? අන්න එහෙමයි ගාන හදන්නේ. sin C සමානයි 0.8 නම් අපිට එනවා C සමානයි කියලා. කීයද දරුවනේ? C සමානයි අංශක 53යි කලා 8යි. ඔන්න උත්තරේ. මේ ගානටම හැදුවොත් තමයි විභාගේ ලකුණු හම්බ වෙන්නේ. ඉතින් මේ sin වගුව සරල වැඳ ගන්න. يعني ඉලක්කම ඔක්කොම ඕනේ නැහැ. 53 ගාව 7යි 9යි 8යි 6 තියෙනවා. මෙන්න මෙතන 14 තියෙනවා. මෙන්න මේ ටික අඩු කරුවා. අනිත් ඉලක්කම් ලියන්න ඕනේ නැහැ. ඇත්තටම කියනවා අනිත් ඉලක්කම් ටික කපලා දාන්න පුළුවන්. අනිත් ඉලක්කම් වලින් වැඩක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ මෙතන තියෙන ඒවා වැඩක් නැහැ. කොටින්ම කියනවා නේද? ඒවා වැඩක් නැහැ. මෙන්න මේ ටික වැඩකුත් නැහැ. ඔය. ඉතින් අපිට ඔය ඕන තීරුව තමයි මම ඔය පෙන්නලා තියෙන්නේ. දැන් සරලව ඔයගලන්ට ඔයාලට තීරුම් ගන්න පහසු ආකාරයකට ඔය සයින් වගුව පොඩ්ඩක් ඇදලා පෙන්නන්න. මං නම් ඒ කාලේ කරන්නේ මම A level කරන කාලේ මං කෙරුවන්නේ මෙන්න මේ ටික ලියන්නෙත් නෑ මම. සයින් වගුවේ මෙන්න මේ පූත් ලියන්නේ මෙන්න මෙතන තියෙන ඔය 7යි 9යි 8යි 6 ලියලා ඉතුරු සේරම ලියන්නෙත් නෑ මෙන්න මෙහෙම. ඔන්න ඔච්චරයි. ඔන්න ඔය ටික පොඩියට සරලව ලකුණු කරගන්නේ තමයි මම ඒ කාලේ කරේ. ඔන්න ඔහොමයි. දැක්කද? එතකොට මට පේනවා අංශක 53 කියන තැන මට පේනවා 7යි 9යි 8යි 6 තියෙනවා.
එතකොට අපිට ඕන කරන්නේ 8 කියන එක මම මේ බිඳු ටිකක් දැන් මේ අඩු කරගන්න හින්දා. ඒතකොට වෙනස තියෙන්නේ 14ක් 14 කියන එක මධ්‍යන්තර තීරුවේ කලාට කියන දේ තියෙනවා නම් sin c සමානයි අංශක 53යි කලා 8යි. මේ බොහොම සරල වැඩක් තියෙන්නේ. අංශක 53යි කලා 8යි. ලියා ගන්න හැමෝම. හරිද දරුවනේ ඔයගොල්ලෝ ඔක්කොම ලියලා ඉවරයිද? තව වෙලා ඕනේද? ඉවරයි. හරි. එහෙනම් අපි ඊළඟ සිද්ධාන්ත කොටසට යමු. හරි. ඒතර මම බෝඩ් එකේ තිබිච්ච ඒවා මැකුවා ඔයගොල්ලෝ ලියා ගන්න නැති කියලා හිතනවා. හරි. එතකොට මේ ආලෝකයේ පාඩමේ අපි ඉගෙන ගත්ත තව එක වැදගත් දෙයක් තමයි ඔය ආලෝක කිරණයක් ගහන මාධ්‍යක සිට විරල මාධ්‍යයට යද්දී අභිලම්බයෙන් ඉවතට හැරෙනවා කියන සිද්ධාන්තය. දැන් උදාහරණෙට මේ බලන්න. මම මෙන්න මෙහෙම මාධ්‍ය දෙක වෙන්කර සීමාව මම ඉස්සර ඇදගෙන ඉන්නම්. හරිද? අපි හිතමු අපි ළඟ මාධ්‍ය දෙකක් තියෙනවා. හරිද? එකකට කියනවා විරල මාධ්‍ය කියලා. හරිද? අනිත් එකට කියනවා ගහන හෝ ගහනතර මාධ්‍ය කියලා. හරිද? මේ තමයි කියන්නේ. හරි. එතකොට මම දැන් සලකන්න යනවා හොඳට අහගන්න. ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයට ගමන් කරන ආලෝක කිරණයක් ගැන සලකන්න යනවා. මේකට මම පොඩි විස්තරයක් ගිය සතියේත් කරලා තියෙනවා. මම පොඩ්ඩක් මේ මතක් කරනවා නැත්නම් ඔයගොල්ලොන්ට අමතක වෙලා තියෙනවා නම් මතක් කරගන්න. එතකොට මෙතනදී අපි දකින වැදගත්ම දෙයක් තමයි අපි හිතමු ආලෝක කිරණයක් මෙන්න මේ විදිහට යනවා කියන්නේ. ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් මෙහෙම ගමන් කරනවා කියලා හිතන්න. පාඩම මාරු කරමු. හරිද? ගහන මාධ්‍ය සිට විරල මාධ්‍යට මෙහිම ආලෝක කිරණයක් ගමන් කරනවා. අපිට දකින්න ලැබෙන දේ තමයි මෙයා මේ අභිලම්බයෙන් ඉවතට නැවෙනවා. දැන් යන්න හරිනම් මෙයා යන්න ඕන මෙන්න මෙහෙම නෙමෙයි. මෙන්න මේ වගේ පාරක තමයි යන්න ඕන. හැබැයි එයා එහෙම නෙමෙයි යන්නේ කොහොමද? පොඩ්ඩක් හැරිලා යනවා. ඉවතට හැරෙනවා. ඉතින් මේක අති විශේෂ සිද්ධියක්. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයට යද්දී ඉවතට හැරෙනවා කියන එක විශේෂ සිද්ධියක්. හරි? අභිලම්බයත් ලකුණු කරොත් ඔයගලන්ට හොඳටම පේනවා.
මේ තියෙන අභිලම්බය. ආලෝක කිරණය අභිලම්බයෙන් ඉවතට හැරෙන බව හොඳට පැහැදිලිව පේනවා. මම මේ තා ටිකක් පැහැදිලිව පේන්න මම මේක හොඳටම අයත් කරලා දෙන්නම්. ඉවතට නැමෙනවා. එතකොට මම මේ පතන කෝණය කියන්නේ මෙන්න මේ මෙතන තියෙන කෝණය. මේ පතන කෝණය මම වැඩි කෙරුවොත් එහෙම ඔය හැරෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඔය හැරෙන ප්‍රමාණය තවත් වැඩි වෙනවා මම මෙතන තියෙන පතන කෝණය වැඩි කෙරුවොත්. මම මේක කලිනුත් කියලා දීලා තියෙනවා. මම මේ පොඩ්ඩක් තව නැවත මතක් කරනවා. පතන කෝණය විශාල කෙරුවොත් ඔන්නෝම වර්තන කෝණය තවත් වැඩි වෙනවා. පතන කෝණය ඊටත් වඩා වැඩි කෙරුවොත් ඊටත් වඩා පතන කෝණය වැඩි කෙරුවොත් අපිට අවස්ථාව හම්බ වෙනවා මේ දැන් කතා කරපු අවස්ථාව අවදි කෝණී කියන අවස්ථාව. පැහැදිලිද? එහෙනම් මම මොකද කරගෙන තියෙන්නේ? එන්නම පතන කෝණය විශාල කරලා තියෙනවා. හොඳට බලන්න ඒක පේන්නේ ඒගොල්ලන්ට. එන්නම පතන කෝණය මම විශාල කරගෙන ගිහින් තියෙනවා. මෙහෙම පතන කෝණයේ දිගින් දිගටම විශාල කරගෙන යද්දී විශේෂ අවස්ථාවක් ලැබෙනවා. ආලෝක කිරණය මාධ්‍ය වෙන් කරන සීමාව දිගේ යනවා අංශක 90ක කෝණයක් හදලා. ඒකට තමයි අපි දැන් ඔය අවදි කෝණය කියලා කිව්වේ. එතකොට දැන් මම ඊළඟට කතා කරන්න යන්නේ අපි මේ පතන කෝණය තව දුරටත් වැඩි කෙරුවොත් මොකද වෙන්නේ? මේ කලින්ට වඩා දැන් අවදි පතන කෝණය වැඩි ඔය. මීට වඩා ලොකුයි මෙතන තියෙන අවදි කෝණය. පැහැදිලිද? ඔයිටත් වඩා අවදි කෝණය වැඩි කෙරුවොත් මොකද වෙන්නේ? ඒක තමයි අධිගණ ගන්න යන්නේ. එතකොට අවදි කෝණය තව දුරටත් පතන කෝණය තව දුරටත් විශාල කෙරුවොත් මේ වගේ දකින්න හම්බ වෙනවා ආලෝක කිරණය මෙහෙම මාධ්‍යයට යන්නේ නැමිලා අන්තිමට හිටපු මාධ්‍යයට වෙනවා. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. පැහැදිලිද? ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යනකොට හැම වෙලාවෙම වර්තන කිරණය අභිලම්බයෙන් ඉවතට නැමෙනවා. එක්තරා අවස්ථාවක් හම්බ වෙනවා විශේෂ අවස්ථාවක් වර්තන කෝණය මාධ්‍ය දෙක වෙන් කරන සීමාව දිගේ යන අංශක 90ක කෝණයක් හදලා අංශක 90ක කෝණයක් හදලා මාධ්‍ය වෙන් කරන සීමාව දිගේ යන අවස්ථාවක් ලැබෙනවා. ඒකට කියනවා අවදි කෝණය කියලා. හරි? අවදි කෝණය පෙන්වන්න අපි ගන්න අකුර C. අවදි කෝණය පෙන්වන්න අපි ගන්න අකුර C. අවදි කෝණය වන කෝණයටත් වඩා වැඩි කෝණයකින් ආලෝක කිරණයක් පතනය වුණොත් එයා පරාවර්තනයට ලක් වෙනවා. මම මේ ඇඳලා තියෙන අවසාන රූප සටහනේ හැටියට ආලෝක කිරණය මෙතන වැදිලා නැවතත් ගහන මාධ්‍යයටම පරාවර්තන වෙනවා. මෙතනදී මේ පතන කෝණය C-ටත් වඩා ලොකුයි. මෙතනදී පතන කෝණය C-ටත් වඩා ලොකුයි. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. මෙතන තව විශේෂත්වයක් තියෙනවා. මෙතන මේ පතන කෝණය සහ පරාවර්තන කෝණය සමානයි. සාමාන්‍යයෙන් අපි මේකට දාන්න පුළුවන් ඉතින් C' වගේ. හරිද? නැ C' කියන්නේ පතන කෝණය, පරාවර්තන කෝණයත් C''මයි. ඒ කියන්නේ පතන කෝණය අංශක 70ක් වුණා නම් පරාවර්තන කෝණයත් අංශක 70ක්ම වෙනවා. මේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. එතකොට මෙතන තියෙන විශේෂත්වය මේ C' කියන කෝණය අවදි කෝණය වන C-ට වඩා විශාලයි. පැහැදිලිද? right. ලියන්න දරුවනේ ඊළඟ අනුමාතෘකාව ලියන්න පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. මොකක්ද ඊළඟ අනුමාතෘකාව? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. අභ්‍යන්තර මම ලියලා තියෙනවා වැරදි නේද? හරි ඔයගොල්ලෝ හරියට ලියන්නකෝ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා ලියලා මේ රූප සටහන් ටික පොඩ්ඩක් ඉන්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා ලියලා මේ රූප සටහන් ටික කොහොමද අඳින්න දරුවනේ?
දෙවෙනි පාර තමයි අඳින්නේ. මොකද ගිය සතියේත් අපි ඇඳ මේ ටික. කමන්නේ තව පාරක් අඳින්න හොඳට මතක හිටින්න. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා ලියලා මෙන්න මේ රූප සටහන් ටික තව පාරක් අඳින්න. මම මෙතන මේ කෝණ ටික ලකුණු කරන්නම්. පළවෙනි තැනදී පතන කෝණය අංශක සිම්පල් A, දෙවෙනි තැනදී පතන කෝණය අංශක සිම්පල් B, තුන්වෙනි අවස්ථාවේදී පතන කෝණය C. C කියන්නේ අවදි කෝණය. ඊළඟ තැන C'. මෙතන මේ C කියලා මොකද්ද මම අරන් තියෙන්නේ? C කියන්නේ අවදි කෝණය. අවදි කෝණය කියන්නේ විශේෂ අවස්ථාවක්. මොකද්ද විශේෂත්වය? ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයට ගමන් කරද්දී හරිද ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයට ගමන් කරද්දී පතන කෝණය අවදි කෝණය වන විට වර්තන කෝණය අංශක 90ක් වෙනවා. ඉතින් ආලෝක කිරණය මාධ්‍ය වෙන් කරන සීමාව ඔස්සේ ගමන් කරනවා. ඔකට කියනවා අවදි කෝණ අවස්ථාව කියලා. එහෙනම් C කියන්නේ අවදි කෝණය. C කියන්නේ මොකද දරුවනේ? අවදි කෝණය. right ලියා ගන්න.
හරි. එතකොට ඔයගොල්ලෝ රූප සටහන ඇඳලා ඉවර ඇති. මේ බලන්න හැම වෙලෙම මෙන්න මේ ABC කියන්නේ පතන කෝණ. මේ පතන කෝණ වැඩි කරන්න Aට වඩා B කෝණේ ලොකුයි, B කෝණයට වඩා C කෝණේ ලොකුයි, C කෝණයට වඩා C ඩෑෂ් කෝණේ ලොකුයි. කෝණේ වැඩි කරන්න මේ එහා පැත්තේ උඩින් තියෙන වර්තන කෝණයත් ලොකු වෙලා තියෙනවා. පේනවද? අවසානයේදී වර්තන කෝණේ අංශක 90ක් වෙනකම්ම වැඩි වෙලා. දැන් මේ හරිය අංශක 10ක් විතර. මේ හරිය අංශක 60ක් විතර. මේ හරියටදී අංශක 90ක් වෙනකම් වැඩි වෙලා. හැබැයි මෙතනින් එහාටත් මේ පතන කෝණය වැඩි කෙරුවොත් මොකද වෙන්නේ? ආලෝකයේ නැවත පරාවර්තනය වෙනවා. මිසක් අනිත් මාධ්‍යයට යන්නේ නැහැ. එහා පැත්තේ මාධ්‍යයට යන්නේ නැහැ. තිබිච්ච මාධ්‍යයටම නැවත ආලෝකයේ පැමිණෙනවා. මේ ක්‍රියාවලියට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියලා. ලියන්න. ආලෝක කිරණයක් ලියාගන්න සටහන. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී පතන කෝණය එම මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණයට වඩා විශාල වන්නේ නම් පතන කෝණය එම මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණයට වඩා විශාල වන්නේ නම් එම මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණයට වඩා විශාල වන්නේ නම් ආලෝක කිරණය නැවතත් ගහන මාධ්‍යයට පරාවර්තනය වේ. ආලෝක කිරණය ගහන මාධ්‍යයට පරාවර්තනය වේ. ආලෝක කිරණය ගහන මාධ්‍යයට පරාවර්තනය වේ. නැවතීමේදීට මෙම ක්‍රියාව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ. right. බලන්න එක්කෙනෙක් මයික් එක අන්මියුට් කරලා කියවන්න. සටහන පොඩ්ඩක් කියවන්න තව පාරක්. ඒක මැද කොටස සුට්ටක්. ලියපු ටික කියවන්න. ඒතකොට මම මැද ටික කියවන්නම්. ඔයාලා ලියපු හරිය කියවන්නකෝ. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී එම මාධ්‍ය දෙක සඳහා වන දෙන්න නිකන් ලිව්වා මැද ටික ලිව්වේ. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී පතන කෝණය ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයට ගමන් කිරීමේදී පතන කෝණය එම මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණයට වඩා විශාල වන්නේ නම් ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයට ගමන් කිරීමේදී පතන කෝණය එම මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණයට වඩා විශාල වන්නේ නම් ආලෝක කිරණය නැවත මේ ආලෝක කිරණය ගහන මාධ්‍යයට පරාවර්තනය වේ. ආලෝක කිරණය ගහන මාධ්‍යයට නැත්නම් ගහන මාධ්‍ය වෙතට පරාවර්තනය වේ.
ආලෝක කිරණය ගහන මාධ්‍යයට නැත්නම් ගහන මාධ්‍ය වෙතට පරාවර්තනය වේ. මෙම ක්‍රියාව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ. පැහැදිලිද? බලන්න දැන් කියවන්න සටහන්. කවුරු එක්කෙනෙක් ඉක්මනට මයික් එක අන්මියුට් කරලා කියවන්න. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ගමන් කිරීමේදී ඒ පතන කෝණය එම මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණයට වඩා විශාල වන්නේ නම් ආලෝක කිරණය නැවතත් ගහන මාධ්‍යයට පරාවර්තනය වේ. මෙම ක්‍රියාව පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලෙස හැඳින්වේ. right බොහොම හොඳයි. බොහොම හොඳයි. තර ලකුණක් දාලා ලියන්න. ඉහත රූප සටහනේ දැක්වෙන C' කෝණය මේ රූප සටහන බලන්න මෙතන මේ ඉහත රූප සටහනේ දැක්වෙන C' කෝණය ඉහත රූප සටහනේ දැක්වෙන C' කෝණය ඉහත රූප සටහනේ දැක්වෙන C' කෝණය මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණයට වඩා විශාලය. මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණයට වඩා විශාලය. මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණයට වඩා විශාලය. නිතම් විශාල වේ. right හරිද? එතකොට මේ වගේ මේ බොහොම සරල ගණන් අහනවා. මම පොඩි ගාණක් පෙන්නන්න මට මේක මහන්න වෙනවා. ඔයගොල්ලන්ට තව විතරක් වෙලා වුණා නම් මේ වඳ ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මම මේ ටික මකලා පොඩි ගාණක් අපි හදමු. හැබැයි මේක ගාණ පොඩි වුණාට ඉතින් විභාගයට අහන්නේ ඕකම තමයි. ගාණ පොඩි වුණාට මේ විදිහේ ගණන් තමයි විභාගයට අහන්නේ. මම මේ ටික මකලා දාන්න ඉස්සෙල්ලා. හරි බලන්න අපි හිතමු මේ වගේ ඍජුකෝණාශ්‍රාකාර හැඩයක් තියෙන වීදුරු කුට්ටියක් තියෙනවා කියලා හිතන්න. මේ වගේ. ඒතර වීදුරු කියන්නේ හැම වෙලෙම ගහන මාධ්‍යයක්. උඩින් තියෙන වාතය නම් වාතය කියන්නේ විරල මාධ්‍යයක්. හරිද? උඩ තියෙන්නේ වාතය ඒක විරල මාධ්‍යයක්. හරිද? වීදුරු හින්දා මේක ගහන මාධ්‍ය වෙනවා. ඒතර අපි හිතමු ආලෝක කිරණයක් ගමන් කරනවා මෙන්න මේ ආකාරයට කියලා. මෙහෙම ආලෝක කිරණයක් ගමන් කරනවා. හරි. ඒතර මම අභිලම්බයත් ඇඳින්නම් ඔතන ওই විදිහටම. මේ තමයි මාධ්‍ය වෙග්ගන සීමාව නදින්නේ අභිලම්බය. දැන් මේ එළිය තියෙන වාතය නම් එළිය තියෙන මොන මාධ්‍යද දරුවෝ? හිතමු මෙතන තියෙන්නේ වාතය කියලා. සාමාන්‍ය වාතය. වාතය කියන්නේ මොන මාධ්‍යද එහෙනම්? ළමයි වාතය කියොත් ගහන මාධ්‍යයක්ද විරල මාධ්‍යයක්ද? විරල මාධ්‍ය. විරල මාධ්‍යයක්. එහෙනම් මම මෙතන වරහන් ඇතුලේ විරල කියලා දාගන්නන්නේ. වීදුරු කියන්නේ විරල මාධ්‍යයක්. වාතය කියන්නේ විරල මාධ්‍යයක්. ඝනත්වය අඩුයි නම් විරලයි. එතකොට මේ තියෙන්නේ වීදුරු. වීදුරු කියන්නේ ඝනත්වයේ වැඩි. එහෙනම් එයා ගහන මාධ්‍ය. සරලම ආකාරය තමයි තේරුම් ගන්න ඝනත්වයේ වැඩි කියන කතාව. හරි. එහෙනම් දැන් ආලෝක කිරණය ගමන් කරන්නේ කොහේ ඉඳලා කොහාටද? ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට. right මම ටිකක් මේක ලෝ කරන්න. right. ඒතර මේක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ යට තියෙන ගානක්. එතකොට ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයට ගියා නම් ආලෝක කිරණ නැමෙන්නේ අභිලම්බයේ වෙතටද අභිලම්බයෙන් ඉවතටද? මට උත්තර දෙන්න. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක ඉඳලා විරල මාධ්‍යයට ගියා නම් ආලෝක කිරණ නැමෙන්නේ අභිලම්බයේ දෙසටද අභිලම්බයෙන් ඉවතටද? අභිලම්බයෙන් ඉවතට.
විරල මාධ්‍යයකට නම් ගමන් කරන්නේ අභිලම්බයෙන් ඉවතටයි නැමෙන්නේ. අපි මේ දැන් කතා කරේ එක මීට විනාඩි කිහිපයකට කලින් කතා කරේ මොකද්ද ආලෝකනේ නැමෙන්නේ අභිලම්බයෙන් ඉවතට. හැබැයි විරල සිට ගහනට ගියොත් මොකද වෙන්නේ? ඝනත්වයේ අඩු මාධ්‍යයක සිට ඝනත්වයේ වැඩි මාධ්‍යයකට ගමන් කරොත් ආලෝකනේ කොයි පැත්තටද නැමෙන්නේ? අභිලම්බයේ දෙසටද අභිලම්බයෙන් ඉවතටද? උත්තර දෙන්න. අභිලම්බයේ දෙසට. අභිලම්බයේ දෙසට. එහෙනම් දැන් මේ බලන්න මම මේ ආලෝක කිරණය මේ විදිහට එනවා කියලා හිතන්න. හරි. දැන් මෙයා යන්නේ එළියේ ඉඳලා. ඒ කියන්නේ වාතයේ ඉඳලා තමයි වීදුරු වලට යන්නේ. එහෙනම් වීදුරු කියන්නේ ගහන මාධ්‍ය. එහෙනම් ආලෝක කිරණයක් විරල මාධ්‍යක සිට ගහන මාධ්‍යයට යද්දි මේක අභිලම්බයේ දෙසටයි නැමෙන්නේ. ඔන්න ඔහොම තමයි නැමෙන්නේ. පැහැදිලිද? ඒ ඔච්චර නැමුවොත් මට කෝණ ලකුණු කරන්න බෑනේ. මම මේ ගානට වගේ නැමලා නවත්තන්න. පැහැදිලිද? එහෙනම් දැන් නැමිලා තියෙන්නේ කාගේ පැත්තටද? මේ යන්න ආවේ මෙන්න මේ වගේ පාරක ඔය. හරිනම් යන්න ඕන ඔන්න ඔය පාරේ. දැන් එයා මොකද උනේ? අභිලම්බයේ දෙසට නැමුණා ඔය. අභිලම්බයේ පැත්තට නැමුණා. යන්න ආපු පාරෙන් අභිලම්බයේ පැත්තට නැමුණා. ඒක තමයි කියන්න ඕන කරේ. හරිද? එතකොට රයිට් අපි ගානක් ලියමු. ලියන්න උදාහරණයකට පස්සේ රූප සටහන ඇඳගත්ත හැකි දැන් අඳින්න ඕනේ නැහැ. ලියන්න. පහත රූප සටහනේ දැක්වෙන ආකාරයට පහත රූප සටහනේ දැක්වෙන ආකාරයට ආලෝක කිරණයක් වාතයේ සිට ඍජුකෝණාශ්‍රාකාර වීදුරු කුට්ටියක් තුලට ගමන් කරයි. පහත රූප සටහනේ දැක්වෙන ආකාරයට ආලෝක කිරණයක් වාතයේ සිට වීදුරු තුලට ගමන් කරයි. වීදුරු තුලට ගමන් කරයි. රූප සටහන අඳින්න. පහත රූප සටහනේ දැක්වෙන ආකාරයට ආලෝක කිරණයක් වාතයේ සිට වීදුරු තුලට ගමන් කරයි. මේ රූපය අඳින්න. ඉතින් මෙතනින් ආලෝක කිරණේ ආයේ වාතය තුලට යනවද පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙනවද ඒව දන්නේ නැහැ. ඒව හොයන්න ඕන. මෙතන වැදුනයින් පස්සේ ආලෝක කිරණේට දැන් මෙතන මේ කුට්ටියේ ආලෝක කිරණේ වැදුනට පස්සේ මොකද වෙන්නේ කියන එක වෙනම හොයන්න ඕන. අඳින්නකො මේ දක්වා.
right අපි රූපසට ඔයගොල්ලෝ ඇඳනම් කමක් නැහැ අඳින්න වෙලාව මදි වුණත් කමක් නැහැ ප්‍රශ්න ලියන්න මම මේ රූපසට මකන්නේ නැහැ ලියන්න වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1 ලෙසගෙන වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1 ලෙසගෙන සිම්පල් A සහ සිම්පල් B කෝණවල විශාලත්වයන් ගණනය කරන්න වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1 ලෙසගෙන සිම්පල් A සහ B කෝණවල විශාලත්වයන් ගණනය කරන්න. ඒ කෝණය තියෙන්නේ මෙන්න මෙතන. B කෝණය තියෙන්නේ එහා පැත්තේ. සිම්පල් A සහ B කෝණ විශාලත්වයන් ගණනය කරන්න. වරහන් ඇතුළේ ලියන්න. වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය 1.5කින්. වරහන් ඇතුළේ ලියන්න වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය 1.5කින්. හරි. දැන් මම මේ අනිත් යන අභිලම්බයත් අඳින්නම් ඔයගලන්ට ලේසියි එතකොට. අභිලම්බ දෙකම ඇදලා තියෙනවා. ඒතර මේ පාට දෙකෙන් ඇදලා තියෙන්නේ අභිලම්බ දෙක. A සහ B කෝණ ලකුණු කරලා තියෙනවා. ඒගොල්ලෝ ආල්රෙඩි කියනවා මොනව කරන්න කියලාද? මෙන්න මේ සිම්පල් A කියන කෝණයත් මෙතන තියෙන සිම්පල් B කියන කෝණයත් ගණනය කරන්න කියලා. තව කොටසක් එනවා ප්‍රශ්නේ. තව එක වාක්‍යයක් ඇතුළත් කරන්න වාක්‍යෙට. ඉහත ආලෝක කිරණය QR පෘෂ්ඨය මත පතනය වීමෙන් පසුව ඉහත ආලෝක කිරණය QR පෘෂ්ඨය මත පතනය වීමෙන් පසුව එහි ගමන් මාර්ගයට කුමක් සිදුවේද? ඉහත ආලෝක කිරණය QR පෘෂ්ඨය මත පතනය වීමෙන් පසුව එහි ගමන් මාර්ගයට කුමක් සිදුවේද? එහි ගමන් මාර්ගයට කුමක් සිදුවේද? ඔබේ පිළිතුරට හේතු පැහැදිලි කරන්න. ඔබේ පිළිතුරට හේතුව පැහැදිලි කරන්න නැත්නම් හේතු පැහැදිලි කරන්න. ඉහත ආලෝක කිරණය QR පෘෂ්ඨය මත පතනය වීමෙන් පසුව එහි ගමන් මාර්ගයට කුමක් සිදුවේද? ඔබේ පිළිතුරට හේතුව පැහැදිලි කරන්න. right. කවුරු හරි බලන්න ප්‍රශ්න කියවන්න තව එකපාරක් හොඳට ඇහෙන්න. ලියපු ටික හරි කියවන්න. ඒතර මගේ අරලා දෙනවනම් මම කියලා දෙන්නම් ඊටු ටික. කියවන්න බලන්න. වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1 ලෙසගෙන A හා B කෝණවල විශාලත්වය ගණනය කරන්න. වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය 1.5කි. ඊට ආලෝක කිරණය QR පෘෂ්ඨය මත පතනය වීමෙන් පසු ඒ ගමන් මාර්ගයට කුමක් සිදුවේද? ඔබේ පිළිතුරට හේතුව පැහැදිලි කරන්න. right බොහොම හොඳයි. බලන්න උත්සාහ කරන්න A සහ B කෝණ තනියම හොයන්න. පොඩි උත්සාහයක් ගන්න. එතන මේ අභිලම්බ දෙක හම්බ වෙන තැන කෝණේ අංශක 90යි ඈ. අභිලම්බ දෙක හම්බ වෙන තැන කෝණේ අංශක 90ක් වෙනවා. මේ සරල ජ්‍යාමිතිය මෙතනත් 90යි නෙමෙයි. මේ හැමතැනම අංශක 90ක් වෙන හින්දා මෙතනත් මේක අභිලම්බේ නම් මෙතනත් 90යි නෙවෙයි. ඒතර මේ සරල ජ්‍යාමිතියෙන් උගලන්ට පැහැදිලිවම පේන්න ඕන අභිලම්බ දෙක හම්බ වෙන තැන කෝණේ අංශක 90ක් කියලා. right. බලන්න A සහ B හොයන්න. මේ පැත්තේ තියෙන්නේ වාතය. මෙතන තියෙන්නේ වාතය. මේ පැත්තේ තියෙන්නේ වීදුරු. වීදුරු වර්තනාංකය දීලා තියෙනවා කීයද? 1.5යි කියලා. වීදුරු වල වර්තනාංකය දීලා තියෙනවා 1.5යි කියලා. බලන්න තනියම හදන්න පොඩි try එකක් දෙන්න. වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1යි. ඒකෙන් දෙන්න ඕන දෙයක් නෙමෙයි. වාතය සහ රික්තය සඳහා නිරපේක්ෂ වර්තනාංකය 1.5යි. ඒවා දන්න දේවල් මම ඒ දුන්නා ඉතින්. right. උත්සාහ කරමු. හදලා මේ රූප සටහන සහිතව ෆොටෝ එකක් ගහලා මගේ WhatsApp එකට එවන්න බලන්න ඕගොල්ලන්ගේ උත්තර try කරන්න. හොඳට සිද්ධාන්ත සටහන කියවන්න. මේ දක්වා ඔයගොල්ලෝ තියෙන ඔක්කොම ටික කියවලා තනියම උත්සාහ කරන්න AB කෝණ හොයන්න. හොයලා ෆොටෝ එකක් ගහලා මගේ WhatsApp එකට දාන්න බලන්න කට්ටිය. හරි මම පොඩි උදව්වක් කරන්න මේ බලන්න. දැන් මේ PQ පෘෂ්ඨයේදී ආලෝක කිරණයේ වර්තනයට ලක් වෙනවනේ. මේ PQ පෘෂ්ඨයේදී ආලෝක කිරණයේ වර්තනයට ලක් වෙනවා. අපිට එතකොට පුළුවන් PQ පෘෂ්ඨයේදී right
සිදුවන පරාවර්තනය සඳහා සිදුවන වර්තනය සඳහා ඇත්තටම කියනවා නම් සිදුවන වර්තනය සඳහා PQ පෘෂ්ඨයේදී සිදුවන වර්තනය සඳහා අපිට පුළුවන් මෙන්න මේ සමීකරණ දාන වල මතකද නැහැ සමීකරණය බලන්න PQ පෘෂ්ඨයේදී සිදුවන වර්තනය සඳහා right අපිට දාන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. දැන් පළවෙනි පියවර වෙන්න ඕන. මොකද්ද? n1 sin θ1 සමානයි n2 sin θ2. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ දාන්න ඕන සමීකරණය. PQ පෘෂ්ඨයේදී සිදුවන පරාවර්තනය සඳහා n1 sin θ1 සමානයි n2 sin θ2 දානවා. ඒතර n1 කියන්නේ වාතයේනේ. වාතයේ ඉඳලා යන්නේ. එහෙනම් n1 කියන්නේ වාතයේ නිරපේක්ෂ වර්තනාංකය. n2 කියන්නේ වීදුරු වලට යන්නේ. වීදුරු නිරපේක්ෂ වර්තනාංකය. එතකොට උතන ඔය θ1 කියලා කියන්නේ උතන θ1 කියලා කියන්නේ වාතයේදී පතන කෝණය. ඒ කියන්නේ අංශක 30යි කියන එකනේ. එතන ඔය θ2 කියලා කියන්නේ වීදුරු වලදී වර්තන කෝණය. ඒ කියන්නේ සිම්පල් E. θ1 කියන්නේ 30යි θ2 කියන්නේ එහෙනම් සිම්පල් E. තමයි පළවෙනි පියවර ඔයගොල්ලෝ කරන්න ඕන. ඕක කරලා ඒව හොයාගන්න. ඒතර බියෝ හොයනවා කියන එක මම හිතන්නේ එතනින් එහාට නම් බොහොම සරල දෙයක්. රයිට් බලන්න උත්සාහ කරන්න. හරියට සයින් මේ සයින් වගුව හරියට පාවිච්චි කරන්න. නැත්නම් මෙතන ඒ වැරදුනොත් එහෙම බීත් වර්ධිනවා. උත්සාහ කරන්න බලන්න. උත්සාහ කළා මට ෆොටෝ ගහලා එවන්න. හරි මෙතනින් හරි ඉතින් බොහොම සරල දෙයක් කරන්න තියෙන දරුවනේ මම ටිකක් වෙලාවක් දුන්නා n එක කියන්නේ වාතයේ ඉඳලා ආලෝක කිරණයක් යන්නේ. ඒතකොට n එක කියන්නේ වාතයේ නිරපේක්ෂ වර්තනාංගය. ඒක 1යි කියලා දීලා තියෙනවා. sin θ 1යි. ඒතකොට වාතයේදී මේ පතන කොනේ අංශක 30යි කියලා දීලා තියෙනවා. ඒතකොට sin 30යි. θ 1 කියන්නේ 30යි. n2 කියන්නේ වීදුරු. ඉතින් වීදුරු වල වර්තනාංගය 1.5යි කියලා දීලා තියෙනවා. ඒතකොට θ 2යි කියන්නේ වීදුරු තුලදී කෝණය. ඉතින් වීදුරු තුලදී කෝණය අංශක 1 කියලා දීලා තියෙනවා. එහෙනම් මේ වීදුරු තුල කෝණය මොකද්ද? sin simple a මාර වනහනක් දාන්නම් ඒව වෙනස් වෙලා පේන්නේ නැත්නම් අමුතු වේද පෙනේ. sin a වගේ කියයි. ඒකයි. හරි. හරිද? ඒතර ඕක තමයි ඊළඟට කරන්න තියෙනවා. මේක අයින් කරන්න මේ s අකුරු නැත්නම් පැටලෙනවනේ. හරි. දැන් හරි. හරිද? ඔහොම මේ පිරෝ දෙක තමයි ඊළඟට තියෙන්නේ. හරි. ඒතර sin 30 කීයද? දැන් sin 30 කීයද කියලා ඇත්තටම ඔයාලා වගුවකින් බලන්න ඕනේ. ඕනම ළමෙක් දන්නවා sin 30 කීයද කියලා. කීයද sin 30 දරුවනේ? ළමයි sin 30 භාගයයි sin 30 භාගයයි. හරිද? ඒතර එහා පැත්තේ උගලන්ට පේනවා 1.5 තියෙනවා. ඒතර මම කියන්නේ මේ 1.5 මෙන්න මෙහෙම ලියන්න මේ බලන්න. මේ 1.5 ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් නේද 3 බෙදීම 2යි කියලා 3 ඉලක්කම දෙකෙන් බෙදුවොත් 1.5යි නේද මේ වගේ දේවල් ඔයගොල්ලෝ ටට්ටක් ගාලා ඔලුවට එන්න ඕන මේක 1.5 විදිහට තියෙනවට වඩා සුදුසුයි 3 බෙදීම 2යි කියලා කියන එක සුළු කිරීම ලේසියි sin a ඒක දන්නේ නැහැ ඇත්ත ඒක තමයි හොයන්න යන්නේ ඒක දන්නේ නැහැ ඒක තමයි හොයන්න යන්නේ ඇයි මම මෙන්න මේක මේ 3 බෙදීම 2 කියලා ලියන්න කිව්වේ මේ බලන්න මෙතන තියෙනවා භාගය කියන සංඛ්‍යාව මෙතන තියෙනවා 1.5 වෙන 3 බෙදීම 2 ඇයි ඔහොම ලියපු ගමන් උගලන්ට පේනවා නේද මේ ඉලක්කම් දෙක කපලා දාන්න පුළුවන් කියලා මේ දෙනව කපන්න පුළුවන් මේ දෙකේ ඉලක්කම් දෙක කපලා දාන්න පුළුවන් අන්න ඒකයි ඒක එහෙම ලියන්න කිව්වේ ඉතින් මේව බොහොම common sense බබා මේක ටක් ගාලා ඔලුවට එන්න ඕන මේක මෙහෙම ලිව්වා නම් කපන්න තිබ්බනේ කියලා ඉන්න ඕන හිතෙන්න ඕන පැහැදිලිද ඒකයිකට හේතුව right ඉතින් මේ දෙකේ ඉලක්කම් දෙක කපලා දැම්මහම අවසානයේ මොකද්ද අපිට ඉන්නේ අවසානයේ මේ පැත්තේ එක වැඩි කිරීම එක කියන්නේ එකයිනේ එහා පැත්තේ තියෙනවා කීයද 3 බෙදීම දෙකෙන් 3 දෙකේ ඉලක්කම කැපිලා ගියා 3 ඉලක්කම විතරක් තියෙනවා වෙනම sin simple a තියෙනවා ඊළඟ පියවරේදී ওই 3 ඉලක්කම මෙහෙට ගේනවා එතකොට එක තියෙන පැත්තට වැඩි කිරීම 3 එක තියෙන පැත්තේදී බෙදීම 3ක් වෙනවා ඒතර එක බෙදීම 3යි සමානයි sin simple a කියලා එනවා sin a
ඉතින් මේක දැන් දශම ස්ථාන 4කට බෙදන්න ඕනේ. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ඒතර අවසානයේදී අපිට එනවා බලන්න එක බෙදීම 3 සමානයි sin නේ. එහෙනම් අපිට අවසානයේ එනවා sin a සමානයි. ඉතින් 3 ඉලක්කම බෙදන්න එක බෙදුවොත් 3 මොකක්ද දෙන්නේ? සමානයි එක බෙදීම 3 බිංදුවයි 10 බෙදීම 3 3යි ආයෙත් 10 බෙදීම 3ක් එනවා 3 ඒවා 4ක් එනවා ඔය විදිහට ඔච්චරයි 3 ඉලක්කම් 4ක් එනවා බලන්න මේක හැමෝටම ආවද කියලා මේ දක්වා හදපුවයි බලන්න zoom chat එකේ පොඩ්ඩක් අත උස්සන්න මෙන්න මේ දක්වා හදපුවයි sin දශම ස්ථාන 4 ගන්නව නැත්නම් sin බලන්න බෑ මෙතන ගන් හරිද හැමෝගෙම එතකොට හරි මේ ටික ලියා ගන්න ඊට පස්සේ අපි sin පොතෙන් බලමු කොහොමද A ගේ ගාන හොයන්න කියලා. A ගේ ගාන දන්නව නම් B ගේ ගාන හොයනවා කියන එක නැතියි. බලන්න ලියන්න. හරි මම හිතනවා ඔයාලා මේ ටික ලියා ගන්න ඇති කියලා මම මේ ටික මකලා සයින් පොත අරගෙන පෙන්නන්න සයින් ඔග්ගු අරගෙන පෙන්නන්න කොහොමද හොයන්නේ කියලා. වෙලාව මදි නම් මේ ටික තවත් ලියා ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මම මේ ටික මකන්නයි යන්නේ. හරි මම ඔන්න තව චුට්ටක් වෙලාවක් දුන්නා එතකොට මම මේක ටිකක් මේ පැත්තෙන් තියාගන්න මේක ඕන වෙන්නේ ඔන්න ওই ටික තමයි අපි දැනට හොයලා තියෙන්නේ මොකද්ද අපි දැනට හොයලා තියෙන්නේ sin a සමානයි 0.03යි කියලා උන් හොයලා තියෙනවා එතකොට අපිට දැනගන්න ඕන a කීයද කියලා ඒක තමයි දැන් මේ උත්සාහ කරන්නේ a කීයද කියලා හොයාගන්න තමයි දැන් උත්සාහ කරන්නේ හරි ඉන්න මම පෙන්නන්නම් sin පොත සයින් වගුව නම් පේනවා හැබැයි ගොඩක් පැහැදිලිව පේන්නේ නෑ නේද රයිට් බලමු මේක පොඩ්ඩක් හදාගන්න alright මම යටම හරියට ගන්නම් right දැන් පේනවා සයින් පොත තමයි ඔය තියෙන්නේ දැන් සයින් වගුවෙන් අපිට හොයාගන්න ඕනා ඔය 0.33333 කියන සෙට් එකක්. දැන් මෙතන තියෙන කීයද 0.7. ඒක හරියන්නේ නෑනේ. එහෙනම් අපි ඊළඟ පිටුවට යන්නේ නේද? කලින් පිටුවට ඇත්තටම කියනවා නම්. මේ තියෙන 0.3 ඒවා සෙට් එකක් තමයි ඕන වෙන්නේ. හරි. මේ බලන්න. අර කලින් රූප සරල පොඩ්ඩක් පැත්තකින් පේනවා. ඒක නෙච්චර හිතන්න එපා, දුක් වෙන්න එපා. ඒ හරිද? එතකොට 0.3 වසෙට් එක 0.3 තියෙනවා 3යි 2යි 5යි 6 පොඩ්ඩක් පේනවා මදි වෙන්න පුළුවන් ගණන් ගන්න එපා 0.3යි 2යි 8යි 3යි 3 3ඒවා 3යි 8 බෑ කොහොමද අපි හැම වෙලේම හරිය ගස්ස ගන්න ඕන ඈ කොහොමද හරිය ගස්ස ගන්න ඕන
ළඟ වෙන්න ඕන අපිට ඕන 0.3ව සෙට් එකක් තමයි ඕන. දැන් මෙතන 3ව සෙට් එක ඔය තියෙනවා. පේනවනේ. හැබැයි 3යි 3යි 1යි 1 සහ 3ව 3යි 8 තියෙනවා. 8 ආවොත් බෑ. වැඩිනේ 3ව 3ක් තියෙනවා. අන්තිම ඉලක්කම 8 වුණොත් හරියන්නේ. අන්තිම ඉලක්කමත් 3යි. අන්තිම ඉලක්කමත් 3 වෙන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ. ඒ හින්දා අපි කුඩා එකයි තෝරගන්නේ. මෙයාව තමයි තෝරගන්නේ. එහෙනම් අපි තෝරගන්නේ කවුද? අංශක 19 තියෙන 0.3.1 කියන එක තමයි තෝරගන්නේ. උඩට ගිහින් බැලුව හැකි මෙන්න මෙතන මේ අංශක ගාන කීයද කියලා ඕන්න. ඔක කීයද කියලා උඩට ගිහිල්ලා බලන්න පුළුවන් බලමු. ප්‍රතිවිර මතක තියාගන්න මේ කලා 20යි කියන තැන තියෙන එක. කලා 20යි කියන එක. අර කලින් රූපේ කෑල්ලක් පේනවා. එච්චර හිතන්න යන්න එපා. ඔන්න මම දෙක ගොඩාක් කරලා දෙන්නත් පුළුවන් ඔයගලන්ට. ගොඩාක් අවුල් නම් මේක. අඩු කරලා දෙන්න පුළුවන්. දීලා මේකත් අයින් කරලා හැටියට. අංශක 20යි කියන එක තමයි තියෙන්නේ එතන. හරිද? එහෙනම් අංශක 19 කලා 20 කියන තැන තමයි තිබ්බේ. හරි. අපි පහළට එමු. මොකද පහළනේ අවශ්‍ය තැන තිබ්බේ. අංශක 19 ගාව තිබ්බේ. අපිට ඕනේ 3ව 4ක්. හැබැයි තියෙන්නේ 3ව 2කුයි 1ව 1කුයි. එහෙනම් අපි අඩු කරන්න ඕනේ. මොකද කරන්නේ? අපිට ඕනේ 0.3 කියන සංඛ්‍යාව. හැබැයි අපිට හම්බෙලා තියෙන 0.3.1 කියන සංඛ්‍යාව. දැන් අඩු කෙරුවොත් මොකද වෙන්නේ? 3න් එකක් අඩු වුණොත් 2යි. ආයෙත් 3 එකක් අඩු වුණොත් 2යි. පැහැදිලිද? එහෙනම් අන්තිමට 22 තමයි තියෙන්නේ. ඉතුරු ඒවා අඩු වුණොත් බිඳුව. මේ 3 අඩු කියන 3 බිඳුවයි. මෙතනත් බිඳුවයි. බිඳුව වලින් වැඩක් නැහැ. එහෙනම් අපිට 22 කියන සංඛ්‍යාව ඕන අර මධ්‍ය අන්තර කියන තැනින්. 22 කියන එක ඕන මධ්‍ය අන්තර කියන තැනින්. එහෙනම් අපි මෙන්න මෙහෙම යන්න ඕන 22ක් හම්බෙනකන් ඔය 14 තියෙනවා. ඊළඟට 19 තියෙනවා. 19 තියෙනවා. 22ක් තියෙනවා. පේනවද? 22ක් තියෙනවා. 22ක් මෙතෙන්ට එනකන් තියෙනවා. හරිද? පැහැදිලිද? එහෙනම් කොහොමද උත්තරේ එන්නේ? අංශක 19 කියන තැන තිබ්බා 19යි කලා 20. අපි උඩින් බලාගත්තනේ. 19යි කලා 20 තියෙනවා. sorry. 19 කලා 20 තියෙනවා 3යි 3යි 1යි 1. අවශ්‍ය ගානෙන් තියෙන කඩු කෙරුවාම 22යි. 22 තියෙනවා මෙන්න මෙතන. ආයෙක කීයද කියලා හොයාගන්න ඕන. මෙතනින් ආයෙ උඩට ගිහිල්ලා. මෙතනින් ඕම උඩට ගියාම හම්බෙයි 22 කොහෙද තියෙන්නේ කියලා. එතන මෙතන නම් මට මතක කලා 20 වගේ. මෙතන කීයද කියලා බලමු උඩට ගිහිල්ලා. කලා 20 තියෙනවා මෙතන කලා 8 කියන තැන තමයි අර 22 කියන එක තිබ්බේ. එහෙනම් උත්තරේ වෙන්නේ මෙතන මතක තියාගන්න කලා 20යි මෙතන තියෙන්නේ. මෙන්න මෙතන කලා 20යි මෙතන කලා 8යි. එහෙනම් උත්තරේ වෙන්නේ කීයද බලන්න. අංශක 19යි කලා 20යි මෙතන 8යි. එහෙනම් 28යි. එහෙනම් sin මොකද අපිට ආවේ? මෙහෙම නෙමෙයි. අපිට ඇවිල්ලා තිබ්බේ sin a සමානයි 0.3/4. sin වගුවෙන් අපි හොයාගත්තා a සමානයි අංශක 19යි කලා 20කුයි ආයේ වෙනම 8කුයි. එහෙනම් කලා 28යි. ඉතින් ඔච්චරයි උත්තරේ. හරි. ඉතින් මේ sin වගුවත් සරලව ඇඳගෙන ඉතින් මේක මතක තියාගන්න. හරි. මම තව ටිකක් උදව් කරන්නම්. ඉතින් ඔච්චරයි. ඔයා මහා දේවල් නෙමෙයි. ඉතින් මේක පේන්නේ කොහාට අප්සෙට් වගේ නම් මට ඉතින් මේ ටික මෙහෙම වහලා දාන්නත් පුළුවන්. දැන් හොඳට පේනවද ඔය? ඔන්න ඔච්චරයි. ඉතින් මේ sin ප්‍රස්ථාරෙත් පොඩ්ඩක් මේ sin වගුව පේන ආකාරය දැනගත්තොත් ඉතින් තවත් හොඳ වෙයි. ඔන්න ඔහොමයි තියෙන්නේ. හරිද? ඒතර මේ තැන් වල උඩට ගියොත් එහෙම මෙන්න මේ තැන් වල උඩට ගියොත් මෙතන 20 සහ මෙතන 20 මෙතන 8 කියන ඉලක්කම් තියෙනවා මේ පැත්තකට ගේන්න. අඩු කරපු එක. ඔච්චරයි. සම්පූර්ණ කරගන්න දරුවනේ. ලියා ගන්න.
right එතකොට අපි අවසානයේදී උත්තරේ ගත්තා simple a කියන කෝණය සමානයි අංශක 19යි කලා 28ක් කියලා. සයින් වගුවත් ඇඳ ගන්න ඉවරෙච්ච එක මෙතන ඉවරනට පස්සේ කියන්න දරුණ ඉවරයි කියලා. එතකොට මට පුළුවන් ඉතුරු කොටසට යන්න. ඔන්න ඔච්චරයි. ඇත්තට මේ උඩ තියෙන මේ ඉලක්කම් වලින් වැඩකුත් නෑ. මොකද අපිට 22 විතරයි ඕනයි. ඔන්න ඔච්චරයි. බොහොම සරල වැඩක්. බලන්න Zoom chat එක අත උස්සන්න මේ උත්තරේ ගත්ත ළමයි ටික. හරි. ඉතින් මං ඕගොල්ලන්ගේ වයසේදී මං කරේ ඔන්න ඔය වගේ පොඩියට ඇඳ ගන්නවා මං ඒ කාලේ. එතකොට මට ගෙදර ගියාම මේක බලද්දි තේරෙනවා. එතකොට මේ 19 එකේ මට ඔන්න ඔය ගාන තිබ්බේ කලා 20යි කියන තැන. හැබැයි මට මෙතනින් මදි වුණානේ 22ක්. ඒ 22 ගන්න මම මෙන්න මේ පැත්තට ගියා. එන්නේ ඒ 22 තිබ්බේ මේ කලා 8යි කියන තැන. ඔන්න ඔහොම මං ඊතල ටිකක් ගහලා ඒ කාලේ නිකන් සයින් මේ වගුව ඇඳ ගන්නවා. ඔච්චරයි. ඒතකොට ගෙදරින් බලද්දි මට තේරෙනවා. සමහර සයින් පොත්වලදී පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් මෙතන 3යි 3යි 1යි 1 වෙනවා 3යි 3යි 1යි 2 තියෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒ පොඩි මේ අන්තිම දශම ස්ථානයේ සුළු වෙනසක් ඒව ගැන ඉච්චර හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා විභාගෙදිත් ඒවා ප්‍රශ්න කරගන්නත් එපා. රයිට්. ලියන්න ඉවරද මේ ටික? දරුවනේ. ළමයි ඔයගොල්ලෝ මේ ටික ලියන් ඉවරයිද? ඔව්. හරි. එහෙනම් අපි යමුනේ ඊළඟ කොටසට. මොකද B කෝණේ හොයන්නත් තියෙනවනේ. එහෙනම් මම මේ ටික අයින් කරනවා ඈ. මම මේක මහලා අයින් කරනවා ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. රයිට්. මේ තමයි අපේ ගාන නේද? අපි ඔතනනේ නැවතිලා තිබ්බේ. මේ තමයි අපි හදමින් හිටපු ගාන. හරි. එතකොට ඒ කෝණේ තමයි අපි දැන් හොයාගත්තේ. නේද? ඒ කෝණේ කීයයි කියලා දාවේ? සිම්පල් a සමානයි අංශක 19යි කලා කීයද දරුවනේ? කලා ගාන කීයද මේකේ? 28යි. 28යි. B කෝණය කොහොමද හොයන්නේ? A කෝණය හොයාගත්ත අංශක 19යි කලා 28යි කියලා A කෝණය හොයාගත්ත. B කෝණය කොහොමද හොයන්නේ? බලන්න කෙනෙක් නම් බොහොම සරල වැඩක්. එකෙන්ම කියන්න පුළුවන් වෙන්න ඕන ඔයගොල්ලන්ට. sin A සමානයි 0.3 ඔන්නෝම තුනේව සෙට් එකක් ආවම A කියන්නේ මොකද්ද කියලා අර sin වලින් අපි හොයාගත්තා. ඉතින් B කියන කෝණේ හොයන එක ඊතරම් ගේමක් වෙන්න විදිහක් නැහැ. බලන්න එක්කෙනෙක් හරි කියන්නේ. n විරල බෙදන n 10. අහුන්නේ ආයි කියන්නේ? n විරල බෙදීම n ගහන දාන. එහෙමද හොයන්නේ? බලන්න තව කෙනෙක් කියන්නේ.
n විරල සමාන n ගහන. ඒක ගන්නේ sin c කියන කෝණය. මම දැන් මෙතන අවදි කෝණ කතාවක් නැහැ. මේ ආලෝකකිරණේ කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඒක අහනවා. ප්‍රශ්නේ අගහරිය බලන්න මේ ආලෝකකිරණේ මොකද වෙන්නේ කියලා අහනවා. මේ ආලෝකකිරණේ වාතයට යනවද නැත්නම් මේ මාධ්‍ය වින්කන දිගේ සීමාව දිගේ යනවද නැත්නම් පරාවර්තනද මොකක්වත් දීලා නැහැ. එතනින් එහාට ටික අපි හොයන්න ඕන. එහෙනම් අපිට මෙතන අවදි කෝණේ කතාවක් මෙතන නැහැ. එහෙනම් එහෙම කියන්න බෑ. බලන්න තව කෙනෙක් කියන්න මොකක් කොහොමද මේ b කෝණේ හොයන්නේ කියලා. ඇයි ඔයගොල්ලෝ මෙහෙම එකක් අහලා නැද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශ කීයද? අංශය 180. 180. එළියන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක. එහෙම ලියන්න සිංහලෙන්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180කි. එම නිසා කියලා ලියන්න simple a කෝණය එකතු කිරීම simple b කෝණය එකතු කිරීම මෙන්න මෙතන තියෙන අංශක 90ක් මේ a ධන b ධන 90 සමානයි අංශ කීයද 180යි. මං හරිද? තමයි. හරි සර්. හරි. ඉතින් a හොයාගත්තා. b ව හොයන්න තියෙන්නේ. එහෙනම් 90 සහ a කියන ඒවා එහා පැත්තට ගෙනියනවා. b ව මේ පැත්තේ තියලා හරිද? 180 තියෙන පැත්තට 90 යනවා. එතකොට ඍණ 90ක් වෙනවා. 180 තියෙන පැත්තට a ව යනවා. එතකොට ඍණ a වෙනවා. දැක්කද? ඔන්න ඔච්චරයි කරන්නේ. ලියන්න. එතකොට 180 න් 90ක් ගියහම කීයද? 180 අඩු කිරීම 90 කියන්නේ 90යි. එහෙනම් b කියන්නේ 90යි. b ඍණ a. a දන්නෝ. එහෙනම් b හොයනවා කියන එක නැතින් නේද? b සමානයි 90 අඩු කිරීම a කියන්නේ අංශක 19යි කලා 28යි. ලියන්න. ඔතෙන් නිකන් ලියන්න. බලන්න ඔයාලා උත්තරේ තනියම හොයලා උත්තරේ මගේ Zoom chat එකට එවන්න බලන්න. Zoom chat එක නෑ WhatsApp යවන්න එපා. අංශක 19යි කලා 28යි කියන්නේ. දැන් ඒව දන්න හින්දා 90 මෙන්න මේ ගාන අඩු කරුවම 90 කියන්නේ අංශක තමයි. අඩු කරුවම උගලන්ට උත්තරේ එන්න ඕන A B කීයද කියලා එච්චරයි. තනියම කරලා බලන්න මට ඒවා. හරි. දැන් ඔයගොල්ලෝ මෙන්න මේක O level වල ඉගෙනගෙන තියෙනවද?
අංශක එකක් කියන්නේ බලන්න මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවද? අංශක එකක් කියන්නේ කලා 60ක් කියලා ඉගෙනගෙන තියෙනවා. ළමයි අංශක එකක් කියන්නේ කලා 60ක් කියලා ඉගෙනගෙන තියෙනවද නැද්ද? ඔව්. ඔව්. ඒතර දැන් මෙතන මේ කලා 28ක් තියෙන හින්දා මේක නිකම්ම මේ 90න් 28ක් අඩු කරන්න බෑ. 90න් 19ක් අඩු කරන්නත් බෑ. ඒ වැඩි හරියන්නේ නැහැ. ඒ හින්දා අපි කරන්නේ මේ බලන්න. ඒ හින්දා අපි මෙතනදී කරන්නේ b සමානයි කියලා ලියනවා. අකුරු පොඩ්ඩක් කුඩා කරමු. right? අංශක 90 කියන එක මට ලියන්න පුළුවන් මෙහෙම. මේ අංශක 89ක් සහ කලා 60ක් කියලා ලියන්න පුළුවන්. එතකොට හරියට කලා 60ක් කියන අංශක කීයද ළමයි? එකක්. මේ දීලා තියෙන්නේ. කලා 60ක් කියන්නේ අංශක එකයි. එහෙනම් 89ක් අංශක සහ තව අංශකයක් එකතු කරාම ඔක්කොම කීයද? අංශක 89කට අංශක එකක් එකතු කරාම උත්තරේ කීයද? අංශක 90. එහෙනම් අංශක 90 කියන එක ලිව්වා. අංශක 89ක් සහ කලා 60ක් කියලා. අඩු කරන්න තියෙනවා අංශක 19ක් සහ කලා 28ක්. දැන් වැඩේ හරි නේද? ඔහොම ලියපු ගම. එතකොට 89න් 19ක් ගියාම කීයද? 89න් 19ක් ගියාම කීයද? 9න් 9ක් බිඳුවයි 8න් එකක් 7යි 79. අංශක 70යි. 60න් 28ක් 60න් 20ක් ගියොත් 40යි තව 8ක් අඩු වුණොත් 32යි. එහෙනම් අවසාන උත්තරේ කීයද? අංශක 70යි කලා 32යි. බලන්න හරිද කියලා? අංශක 70යි කලා 32යි. හරිද කියලා බලන්න. එතකොට ඔයගොල්ලෝ පුරුදු වෙන්න මේ සමහර වෙලාවට මේ කලා ගණන් අඩු කරන් තිබ්බහම මේ අංශක 90 හෝ එන එකකින් එක අංශකයක් එළියට අරගෙන ඒක එළියට ගත්තාම මේක 89 වෙන 91 එකක් අඩු වුණාම ඒ ගත්ත අංශක එක කලා 60ක් විදිහට ලියා ගන්න. එතකොට අඩු කිරීම පහසුයි ලේසි. ඉතින් මේ වගේ දේවල් පුරුදු වෙන්න ඕන. හොඳයි. එහෙනම් A කෝණයක් දන්නවා B කෝණයක් දන්නවා. මෙතනින් එහාට මේ ආලෝක කිරණයට මොකද වෙන්නේ? මේ B ගේ පතන කෝණය කීයද? QR පෘෂ්ඨය මත පතන කෝණය අංශක 70යි. එහෙනම් මේ ආලෝක කිරණයට මොනවා වෙයිද? ඒක හොයන්න මේ අවදි කෝණය හොයා ගන්න ඕන වීදුරු සහ වාතය සඳහා. දැන් අපි හිතමු මෙහෙම. මේ බලන්න. අපි හිතමු වීදුරු සහ වාතය සඳහා අවදි කෝණය අපි ගමු වීදුරු සහ වාතය සඳහා අවදි කෝණය C කියලා. එහෙනම් අවදි කෝණය හොයන සමීකරණය අපිට ලියන්න පුළුවන්. වීදුරු සහ වාතය සඳහා අවදි කෝණය capital C නම් වීදුරු සහ වාතය සඳහා අවදි කෝණය capital C නම්. හරිද? අපිට ලියන්න පුළුවන් sin C සඳහා සමීකරණය. මොකද sin C සඳහා සමීකරණය? sin C සමානයි මොකද්ද? n විරල බෙදීම n ගහන. මතකයිද මේ සමීකරණය? right? n විරල බෙදීම n ගහන. මේකෙන් අපිට C කෝණය හොයන්න පුළුවන්. C කියන්නේ අවදි කෝණය. මේක හොයන් ඉන්න ඕන මොනව කරන්නත් කලින්. ලියන්න බලන්න. ලියලා C හොයන්න පටන් ගන්න.
මම ලියලා තියෙන්නේ මොකද්ද? sin c සමානයි n විරල බෙදීම n ගහන කියලා ලියලා තියෙන්නේ. n විරල බෙදීම n ගහන කියලා. ඒතර විරල මාධ්‍ය වෙන්නේ නම් වාතය, ගහන මාධ්‍ය වෙන්නේ වීදුරු. මේකෙන් අපිට හොයාගන්න පුළුවන් C ගේ ගාන කීයද කියලා. C ගේ ගාන දැනගන්න නැතුව අපිට කියන්න බෑ ආලෝක කිරණයට මොකද වෙන්නේ කියලා. හරිද? C කීයද කියලා දන්නේ නැතුව ආලෝක කිරණයට මොනවා වෙනවද කියලා කියන්න බෑ. ඉතින් C හොයාගෙන ඉන්නොන මොනව කරන්නත් කලින්. හරි බෙදී මිරවි ගහලා තියෙන ටික ලොකුට ඈ. එතකොට බලන්න sin C සමානයි විරල කියන්නේ වාතයේ තමයි මෙතන විරල මාධ්‍ය වෙන්නේ. එතකොට වාතයේ නිරපේක්ෂ වර්තනාංකය 1යි. ගහන මාධ්‍ය වෙන්නේ වීදුරු. ඒතර වීදුරු වල නිරපේක්ෂ වර්තනාංකය 1.5 කියලා දීලා තියෙනවා. දැන් මේගොල්ලෝ බෙදන්න ඕනේ. ඉතින් මේවා ක්‍රම ගණනාවක් තියෙනවා මේ වගේ එකක් බෙදන්න. ලේසිම දේ තමයි මෙතන මම උඩ එකේ ඉලක්කම 10න් වැඩි කරනවා. එක වැඩි කිරීම 10 වෙනවා. යට තියෙන 1.5 10න් වැඩි කරනවා. හරය සහ ලවය දෙකෙන්ම 10න් වැඩි කරනවා. ඒතර එක වැඩි කිරීම 10 1.5 වැඩි කිරීම 10 15යි. දැන් මේ බෙදීම මෙහෙම සමහර ළමයිට හරි අමාරුයි. ඒකයි මම මේ කියලා දෙන්නේ. එතකොට 10 දෙකෙන් බෙදිච්ච 10යි 15යි දෙකම පහෙන් බෙදන්න පුළුවන්. 10ට 5ව 2යි 15ට 5ව 3යි. ඔය දැක්කද? මේ සරල සුළු කිරීම පුරුදු වෙන්න ඕන. මම මොකද්ද කරුවේ? හරය සහ ලවය දෙකම 10න් වැඩි කෙරුවා. එතකොට දශම ස්ථාන නැතුව ගිහිල්ලා ලස්සන භාග සංඛ්‍යාවක් ආවා. එතකොට මට සුළු කිරීම ලේසි. සුළු කිරීම ලේසි. හරිද? එතකොට අපිට තිබ්බේ එක බෙදීම 1.5 තිබ්බේ. දෙන්නම 10න් වැඩි කෙරුවාම මේකපත් වුණා 10 බෙදීම 15 බවට. 10 සහ 15 කියන දෙකම පහෙන් බෙදුවාම දෙක බෙදීම 3යි කියලා ආවා. ඉතින් දැන් මේක දෙක බෙදන්න පුළුවන් තුනෙන් බොහොම ලේසියෙන්. ඒතර කීයද එන්නේ? ඈ දෙක බෙදීම 3 බිඳුවයි 20 බෙදීම 3 6යි. 20ට 3 ඒවා 6යි. 18යි ආයේ දෙකක් ඉතුරුනවා. ඉතින් 6 ඒවා 4ක් කියන එක තමයි වෙන්නේ. නේද බලන්න. 6 6 6 6 කියලා දෙකට මෙන්න එක නේද වෙන්නේ බලන්න. හරි. ලියාගන්න. ඊට පස්සේ නැවත වතාවක් අපිට සිද්ධ වෙනවා. දැන් මෙයාලා අහනවනේ ආලෝක කිරණ මොකද වෙන්නේ කියලා. මේ පෘෂ්ඨයේ දිගේ යනවද? එහාට යනවද? නැත්නම් නැවත වීදුරු වලට එනවද? කතා ගොඩක් අහනවනේ. එහෙනම් අපිට මේකේ මේ C කීයද කියලා අනිවාර්යයෙන්ම හොයාගන්න වෙනවා. C කීයද කියලා දන්නේ නැතුව ඉතින් මේ ගාන හදන්න බෑ. මේ ටික ලියලා කලින් වගේම සයින් වගුව පාවිච්චි කරලා C කීයද කියලා හොයමු. පටන් ගන්න. මේ ටිකක් ඔයාලා ලියාගෙන ඉවරද ළමයි? ඔයගොල්ලෝ ලියාගත්තද මේ ටික? ළමයි. අපි එහෙනම් සයින් වගුවට කියන ටික බලමුද? ලියාගත්තද? වෙලාව මදිත් තව. ලියාගත්තා. right. මම මේ ටික පොඩ්ඩක් අයින් කරන්න නැත්නම් මොකද අමාරු වෙනවා. සයින් වගුවට ගියාම මේ මෙව්වට වැහෙනවා ඔක්කොම ටික. මේක ටික මෙහාට කරන්න. right. එතකොට මේකෙන් වැඩක් නැහැ. අපි දැනට මේක කරලා ඉවරයි. හින්දා එකක් මම අහලා දානවා. හරිද? හරි. එතකොට
අපිට මේ 6ව සෙට් එක තමයි හොයන්න ඕන. මම ඒක පොඩ්ඩක් එහාට ගෙනihin තියන්න. මොකද මට නැත්නම් සයින් බලන්න හම්බෙන්නේ. ඒතර මොකද්ද අපි මේ හොයාගත්තේ? මම මෙතන හොයාගත්තා sin c සමානයි 6ව ගොඩාක් කියලා වෙනවා නේද? හරි. c කීයද කියලා හොයන එක තමයි දැන් අරමුණ. ඒතකොට මේකෙන් වැඩක් නැහැ. කලින් තිබිච්ච ඒවා වැඩකුත් නැහැ. කොමයින් කළා දානවා. අංශක එකක් සමානයි කලා 60යි. ඒක දැන්නම දානවා. ඒකත් මකලා දානවා. මේවා වැඩක් නැහැ. මේ ඔක්කොම දානවා. ඒතකොට දන්නේ ඔක්කොම මකලා දානවා. නැත්තම් සයින් බලන්න ගියාම පේන්නේ නැහැ. රයිට් බලන්න. දැන් තරමක් දුරට සයින් පොත පේනවා නේද? රයිට්. අපිට ඕන කරන්නේ මේ 0.6ව සෙට් එක කීයද කියලා හොයන එක තමයි අපිට මෙතන ඕන කරන්නේ. එතකොට 6ව සෙට් එකක් ඕනේ. කීයද තියෙන්නේ මෙතන? බිඳුවයි සයින් පොත තමයි තියෙන්නේ. මේ සයින් පොත තියෙන්නේ 0.1 බෑ 1.2 6වනේ වුණා. එහෙනම් අපි තව 15ට යන්න සිද්ධ වෙනවා. මේ තියෙන 6යි 2 ආවා 6යි 3 6යි 3යි 3 ඔහොම ගිහලා 6ව 6යි 5 6යි 5 6යි 5 ඔහොම දිනවා 6යි 6 ආවා. තවත් 6ව දෙකක් වුණා 6යි 2යි 6 6යි 4යි 8 දැන් මෙතනින් එහාට යන්න බෑ 6යි 6යි 7 වෙන්න බෑ දැක්කද මේ බලන්න මෙතෙන්ට આવුත් කීයද 6යි 6යි 4යි 8 තියෙනවා 6යි 6යි 7යි බිඳුව තියෙනවා එහෙම වෙන්න බෑ 6ව 4ක් තියෙන්න ඕන නැත්නම් ඊට ආසන්න කුඩාම කෙනා තියෙන්න ඕන මොනවාද වෙන්න ඕන එක්කෝ 6ව සෙට් එකක්ම තියෙන්න ඕන ඔය තියෙන විදිහටම එහෙම නැත්නම් ආසන්න කුඩා කෙනාව ගන්න. එතකොට ආසන්න කුඩා කෙනා වෙන්නේ කවුද? 6යි 6යි 7යි බිඳුව නෙමෙයි. 6ව 2යි 4යි 8 කියන එක තමයි ආසන්න කෙනා. එතකොට අංශක 48යි. උඩට ගියොත් කලා ගන්න බලා ගන්න පුළුවන්. මේ උඩට ගියාම බලා ගන්න පුළුවන්. එතකොට තියෙන්නේ ඕක. ඕනේ 6ව 4ක්. ඉතින් අඩු කරමු. අපිට ඕනේ 0.6යි 6යි 6යි 6 ඒව 4ක්. හැබැයි අපිට හම්බ වෙලා තියෙන අපි ඉතින් ඕන කරන දේම හම්බෙන්නේ නැහැ නේ ජීවිතෙත් එහෙමනේ 6ව 2ක් සහ 4යි 8 තමයි හම්බෙලා තියෙන්නේ අඩු කරමු ඉතින් 6න් 8ක් ගියොත් 2යි අඩු කෙරුවොත් 2යි ඊළඟට 4න් 6න් 4ක් ගියොත් 2යි එහෙනම් 22 නේද ඔය අඩු කෙරුවොම වෙන්නේ 22 පැහැදිලිද එහෙනම් 22 කොහෙද තියෙන්නේ කියලා මේ පැත්තෙන් බලන් යන්න ඕන හරි මම මේක ටිකක් ලොකු කරන්න ඒතර 22 තියෙන්නේ කොහෙද කියලා පේන්නේ හරි හැබැයි බලන්න වගුවේ අන්තිමට ගියත් 22යි කියලා එකක් නෑ නේද දැන් මේ වගුවේ අන්තිමට යනකම් ගියත් බලන්න 22යි කියලා එකක් හම්බෙනවද නෑනේ මෙතනින් පටන් අරගෙන අපි මේ පැත්තට එනවා 22ක් හම්බෙන එකක් නෑනේ 2 තියෙනවා 4 තියෙනවා 7 9 11 13 15 17 20 යන්න පුළුවන් උඩරිමට ගියාම තියෙන්නේ 20 ඉතින් අපිට ඕනේ 22 තමයි තියෙන්නේ 20 නම් ඉතින් මැරෙන්නේ තියෙන ගාන ගන්නවා අපිට ඕනේ 22 තියෙන්නේ 20 උතන ඔය තියෙන්නේ 20 ඔය පේනවද 20 තියෙන්නේ ඉතින් 20 නම් තියෙන්නේ තියෙන එක ගමු මොනව කරන්නද තියෙන එක ගමු හරිද ඉතින් මේක මේ 20යි කියන එක කලාවල මධ්‍යන්තරේ කලාවල කොහෙද තියෙන්නේ කියලා බලන්න උඩට යන්න වෙනවා එහෙනම් කලාවලින් බලා ගන්න જાති දෙකයි මොනවද 6යි 6යි 4යි 8 තියෙන තැන මෙන්න මෙතන ගාන කීයද කියලා බලන්න ඕන මෙන්න මෙතන තියෙන ගාන කීයද කියලා බලන්න ඊළඟ මෙන්න මෙතන තියෙන කලා ගාන කීයද කියලා බලන්නත් ඕනේ. මේක බලන්න උඩට යන්න ඕන. බලමු. කොහොම උඩට ගියොත් 16න් 8ක් අඩු කරලා දෙන්න. 16න් 8ක් කොතනද? 0.66 එකෙන් අඩු කිරීම. මෙතන තිබ්බේ 6යි 6 4යි 8 නේද? ඔව් ඒක 6න් 8ක් අඩු කරන්න 16 6න් 8ක් අඩු කරන්න බෑ. ආතන ටිකක් වැරදිලා නේද? 6න් 8ක් අඩු කරන්න බෑනේ. මම කරලා තියෙන 8න් 6ක් අඩු කරලා 2යි කියලා දානවා. මාර වැඩි. හරි. ඉන්න එතන වැරදි මේ. 6න් 8ක් අඩු කරන්න බෑනේ. 8න් 6ක් අඩු කරලා 2යි කියලා දාලා වැරදි. එතන එකක් ගන්න ඕනේ. එතකොට 16යි. 16න් 8ක් ගියොත් කීයද මෙතන? ලොකු වැරද්දක් වෙලා. එතන 8යි. thank you. එතන මෙතන දැන් 5යි තියෙන්නේ. 5න් 4ක් ගියොත් කීයද? 1යි නේද? 18යි. දැන් හරිද? 6න් බලන්නකෝ වැරද්ද නේද? 6න් එකක් ගත්තොත් මෙහාට ගත්තොත් 16යි. 16න් 8ක්
8යි. මෙතන දැන් 5යිනේ තියෙන්නේ. 5න් 4ක් 1යි. හා. ඒක වැරදි. හරි. ඒක 18යි ඕන. එහෙනම් 20ක් ඕනේ නෑනේ. 18 ඕන. එහෙනම් මෙහාට එන්න. 15 තියෙනවා 17 තියෙනවා. 18 තියෙනවද අපිට? ළමයි? නෑ. නෑ. නැත්තම් ගන්නේ ලොකු කෙනා නෙමේ ආසන්න කුඩා කෙනා. කවුද ආසන්න කුඩා කෙනා? 17. ලොකු කෙනාව ගන්නෙ නෑ 20යි කියලා ගන්නෙ නෑ ආසන්න කුඩා කෙනාව ගන්නෙ 17. එහෙනම් මේ 17 තියෙන්නේ කලාවල කොහෙද කියලා මෙන්න මෙතනින් බලන්න වෙනවා. එහෙනම් කලා ඉලක්කම් දෙකක් බලන්න වෙනවා. මොනවද බලන්න වෙන්නේ? 6යි 6යි 4යි 8 සහ මෙන්න මේ 17 කියන එක මේ මධ්‍යන්තර සීමාවල කොහෙද තියෙන්නේ කියලා ඒක බලන්න අපිට උඩට යන්න සිද්ධ වෙනවා. එහෙම උඩට ගියොත් අපිට පෙනෙයි බලන්න. මේ තියෙන්නේ ගොඩක් ගිය වැඩි වුණා. හරිද? මේ විදිහට උඩට ගියොත් අපිට තියෙනවා කීයද තියෙන්නේ? අර ඕන කරපු ගාන කීයද? කලා මෙතන 40යි මෙතන කීයද? 17 තියෙන්නේ කලා 8යි. හරි නේද? මතක තියාගන්න. කලා ඉලක්කම් මොනවද? මම උඩ මෙතන ලියන්න. මෙතන කලා ගාන කීයද? 40යි කලා. මෙතන කීයද කලා? 8යි. මෙතන 8යි. අන්න එහෙම තියෙන්න ඕන. පැහැදිලිද? දැන් අපි ආයෙ පහළට යන්නේ. එතකොට අපිට සම්පූර්ණ එකම හම්බෙන්නේ. රයිට්. කොහොමද අංශක 41යි මෙතන තියෙනවා ආයේ කලා කීයද? මේ ගාන මෙතන කලා 40 මේක අපි හොයාගත්තනේ. මෙතන කලා 8යි. එහෙනම් උත්තරේ කීයද දරුවනේ? බලන්න කියන්න හැමෝම. උත්තරේ කීයද එහෙනම්? C සමානයි කීයද? ළමයි C සමානයි කීයද? අංශක 41යි කලා 48. අංශක 41යි කලා 40 කිව්ව අතන 8කුයි. එහෙනම් කලා 48යි. අංශක 40යි 41යි කලා 48යි. ලියාගන්න. මේ සයින් වගුවත් කෙටියෙන් හරි ඇඳ ගන්න නිකන්. එහෙම කරුවොත් ඔයගලන්ට ගෙදරින් ලේසි මතක තියාගන්න. ගෙදරින් බලද්දි හොඳට තේරෙයි. ඔය සයින් වගුවත් කොහෙන් හරි ඇඳ ගන්න. පොඩියට. සේරම සයින් ඉලක්කම් ලියන්න ඕනේ නැහැ. හරි. එහෙම කරුවොත් ඉතින් ආයේ තේරුම් නැහැ. සේරම ලියන්න ඕනේ නැහැ. පොඩියට පුළුවන් තරමක් ඇඳ ගන්න. කියන්නේ ආයේ බැලුවොත් මතක් වෙන්න සටහනක් ගහගන්න. ඒකයි මේ කියන්නේ. සයින් වගුව ඇඳ ගන්න කියන එකේ තේරුම ඒකයි. නැවත ගෙදරින් බැලුවොත් මතක් වෙන්න පොඩි සටහනක් ඇඳ ගන්න එච්චරයි. මම නම් ඔය ඉලක්කම් මුකුත් ලියන්නේ නැහැ. මම කරන්නේ ඔන්න ඔය ටික මම සුදු පාට දාන්නේ. තුරුගලන් පේනවනේ මොනවද ඕන කරන් ටික කියලා. ඔන්න ඔච්චරයි. සම්පූර්ණ කරගන්න. අංශක 41 6යි 6යි 4යි 8 තියෙනවා. හැබැයි ඕනේ 6යි 6යි 4යි 8 නෙමෙයි 6යිවම 4ක්. ඒකින්ද මම අඩු කෙරුවා මෙතන. අඩු කරුවම 18යි. 18 කොහෙද තියෙන්නේ කියලා බලන්න. මධ්‍යන්තර සීමාවයි බලාන යනකොට මට 18 නෙමෙයි හම්බ වෙන්නේ 17. කමක් නැහැ. ඒක තියෙන්නේ කලා 8යි කියන තැන. ඇත්තටම අනිත් ඉලක්කම් වලින් වැඩක් නැහැ උතන. සයින් වගෙන් ඔයා දැනගන්න ඕන ඔන්න ඔය ටික විතරයි. හරිද? ලියාගත්තද හැමෝම? එහෙනම් වීදුරු සහ වාතය සඳහා මෙන්න මේ ගාන දීලා තියෙන දත්තවල හැටියට මේ ගානේ දීලා තියෙන දත්තවල හැටියට වීදුරු සහ වාතය සඳහා අවදි කෝණය අංශක 41යි කලා 48ක්. ඇත්තටම ওই ගාන ආසන්න ඔය ඉලක්කම හරියට හරි. සාමාන්‍ය අංශක 42ක් විතර වගේ ආසන්න අංශක 42ක් වගේ තමයි වෙන්නේ වාතය සහ වීදුරු සඳහා අවදි කෝණය. පොඩ්ඩක් මතක තියාගන්න. සාමාන්‍ය වීදුරු සඳහා සාමාන්‍ය වීදුරු වර්ගයක් සඳහා අවදි කෝණය වාතය සහ වීදුරු අතර අවදි කෝණය ආසන්න අංශක 42ක් විතර තමයි වෙන්නේ. ඉතින් මතක තියාගන්න එක ඉතින් හොඳයි. ලියාගන්න. මෙතන තියෙන්නේ මේ 41. පේන්නේ නැත්තම් පොඩි ලියලා දෙන්නම්. මෙතන තියෙන්නේ 41. පේන්නේ නැද්ද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. මෙතන තියෙන්නේ 41. හරි. මෙතන තියෙන්නේ 0.6යි 6යි 4යි 8 එතන තියෙන්නේ. එතන තියෙන්නේ. මෙතන තියෙන්නේ 18 නෙමෙයි 18 තමයි ඕනේ. හැබැයි තියෙන්නේ 17. කරන්න දෙයක් නැහැ. මොනවා වුණත් තියෙන දෙයින් සැනසීමටපත් වෙලා සෑහීමටපත් වෙලා ජීවත් වෙන්න වෙනවා. ඒ සාමාන්‍ය ජීවිතේත් ඒ වගේම තමයි.
අපිට ආහවල් දේම ඕන ඒක නැත්තම් ජීවත් වෙන්න බෑ. ඒවා ඉතින් හරියන මගුල් නෙමෙයි. එහෙම බෑ ලෝකෙ ජීවත් වෙන්න. තියෙන දෙයකින් සෑහීමකටපත් වෙලා ජීවත් වෙන්න වෙනවා. නේද? right ළමයි වෙලාව ඇතිද? වෙලාව ඇතිද? මම ඊළඟ කොටසට යන්නද ගානේ අවසාන කොටසට? ඇති සර්. right එහෙනම් මම ගානේ අවසාන කොටසට යනවා. ඔයගොල්ලන්ට තව වෙලාව ඕනේ නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එතකොට ওই තමයි ගානට අදාළ රූප සටහන. හරි. එතකොට මේ වර මේ සයින් කොස්ටෑන් ගද්දි තිබිච්ච ඒවා මම ටික මහලා දාන්නම්. හරි. දැන් අපි හොයාගත්තා වීදුරු සහ වාතය සඳහා අවදි කෝණය කීයක් කියලා හොයාගත්තාද දරුවනේ? අංශක 41යි කලා 48යි කියලා හොයාගත්තා. දැන් අපි බලන්න ඕන මේ ආලෝක කිරණය මේ QR පෘෂ්ඨයේ මත වැදුනහම මොකද වෙන්නේ කියලා. ඒකනේ ප්‍රශ්නේ අන්තිමට ඉතුරුලා තිබිච්ච උත්තරේ. right? අපි හොයන්න ඕන දැන් ওই QR කියන ආලෝක කිරණය ඔය ආලෝක කිරණය QR පෘෂ්ඨයේ මත වැදිච්චාම මේ තියෙන Q මේ තියෙන Q මේ තියෙන R QR පෘෂ්ඨයේ මත වැදිච්චාම ඔය ආලෝක කිරණය මොකද වෙන්නේ කියලා. එතකොට දැන් බලන්න ඔය පතන කෝණය මොකද වෙලා තියෙන්නේ ළමයි. මේ B කියන පතන කෝණය අපි හොයාගත්ත අංශය කීයද මට කවුරු කියන්නේ? මට අමතක වුණා. B කීයයි කියලාද අපි හොයාගත්තේ? ළමයි 70යි කලා 32. 70යි කලා අංශ 70යි කලා 32. කලා 32යි. දැන් බලන්න ඔය කෝණය අවදි කෝණයට වඩා විශාලයිද කුඩයිද? විශාල. අවදි කෝණයට වඩා ඔය කෝණේ විශාලයි. එහෙමනම් දැන් මොකද වෙන්නේ? දැන් මොකද්ද මේ වීදුරු කියන්නේ ගහන මාධ්‍යයක්. දැන් ආලෝක කිරණේ ඉන්නේ ගහන මාධ්‍යය. එයා යන්න හදන්නේ වාතය කියන විරල මාධ්‍යෙට. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට යන්න හදනකොට හරිද? පතන කෝණය සිම්පල් B අංශක 70යි කලා 32ක් වෙලා. ඒක ලොකුයි මේ දෙන්නගේ අවදි කෝණය වෙන 41ට වඩා. එහෙනම් ආලෝක කිරණේ මොනවා වෙයිද? ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයට යන්න හදනකොට පතන කෝණය සිම්පල් B එම මාධ්‍ය දෙක සඳහා වන අවදි කෝණය අංශක 41යි කලා 48ට වඩා විශාලයි. අංශක 70යි කලා 32ක් වෙලා. අවදි කෝණයට වඩා වැඩි කෝණයකින් පතනය වුණොත් ආලෝක කිරණයක් ඒ ආලෝක කිරණයට මොකද වෙන්නේ? කියක් මේ අද ඉගෙනුවා දැන්. ළමයි එක්කෙනෙක්ටවත් මතක නැද්ද? උපත කියලා බලන්න. ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක සිට විරල මාධ්‍යයට ගමන් කරන්න උත්සාහ කරනකොට පතන කෝණය අවදි කෝණයට වඩා විශාල නම් ආලෝක කිරණය මොකද වෙන්නේ? ආලෝක කිරණය නැවත ගහන මාධ්‍යයට පරාවර්තනය ගහන මාධ්‍ය වෙතට. එච්චර අමාරුද උක? මේකට කියනවා නමක්. මොකක්ද ওই නම? ඔකට කියන නම මෙන්න මේ වැඩේට නමක් කියනවා විශේෂ. මොකක්ද කියන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. දැන් බලන්න තව දෙයක් තියෙනවා තවත් ලස්සන වැඩක් මේ. දැන් මෙතන මම ඇන්දොත් එහෙම ආයෙත් අභිලම්බ මොකද වෙලා තියෙන්නේ? මේ බලන්න. දැන් මෙන්න මේ අභිලම්බයක් නේ ඔය ඇඳලා තියෙන්නේ. ඔය වගේම අභිලම්බයක් මම එහා පැත්තෙත් ඇඳ ඔන්න බලන්න. මේ දැන් මේ අභිලම්බ රේඛා දෙක මොකද වෙලා තියෙන්නේ? එකක් අනිකට සමාන්තරයි නේද?
අභිලම්බ රේඛා දෙක මොකද වෙලා තියෙන්නේ? එකක් අනිකට සමාන්තරයි නේද? ඔය මම මේ පාටින් ඇඳලා තියෙන. එතකොට මෙන්න මේ කෝණේ B නම් මෙන්න මේ කෝණෙත් මොකක් වෙනවද? මේ කෝණය සිම්පල් B නම් මෙතන කෝණෙත් මොකක් වෙනවද? සමාන්තර රේඛා දෙකක් සරල රේඛාවෙන් කැපිච්චාම හැදෙනවා ඒකාන්තර කෝණ. මෙන්න මේ කෝණෙත් B නෙවෙයි. ඒ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ හින්දා මෙයා B නම් මෙයා B. මෙයා B නම් මේකත් B. ඒක B නම් මෙතන හැදෙන කෝණෙත් මොකක් වෙනවද? මෙතන මේ B කියන්නේ ආයෙත් අවදි කෝණයට වඩා ලොකුයි. ආයෙත් අවදි කෝණයට වඩා පතන කෝණේ ලොකුයි. ඇයි? මේක වීදුරු යට තියෙන්නේ වාතය. එහෙනම් නැවත වතාවක් ආලෝක කිරණය මොනවා වෙනවද? ආයෙත් පරාවර්තනයට ලක් වෙනවා. ආයෙත් පරාවර්තනයට ලක් වෙනවා. දැන් ඕක දිගින් දිගටම ආලෝක කිරණය මොනවා වෙනවද? දිගින් දිගටම මේ විදිහට පරාවර්තනයට ලක් වෙවි වීදුරු කුට්ටිය දිගේ. මම වීදුරු කුට්ටිය තව ටිකක් ලොකු කරන්න. එහෙනම් දැන් ආලෝක කිරණයට සදාකාලිකව මොකද වෙන්නේ? පරාවර්තනය වෙවි යනවා. පැහැදිලිද? ආලෝක කිරණය දිගින් දිගටම පරාවර්තනය වෙවි වීදුරු කුට්ටිය දිගේ යනවා. ලියන්න. අපි පොඩි විස්තරයක් ලියමු. QR පෘෂ්ඨයේදී විස්තරය ලියන්න. QR පෘෂ්ඨයේදී පතන කෝණය වන සිම්පල් B. QR පෘෂ්ඨයේදී පතන කෝණය වන සිම්පල් B. QR පෘෂ්ඨයේදී පතන කෝණය වන සිම්පල් B වාතය සහ වීදුරු සඳහා වන අවදි කෝණයට වඩා විශාලය. වාතය සහ වීදුරු සඳහා වන අවදි කෝණයට වඩා විශාලය. වාතය සහ වීදුරු සඳහා වන අවදි කෝණයට වඩා විශාලය. QR පෘෂ්ඨයේදී පතන කෝණය වන සිම්පල් B. පතන කෝණය වන සිම්පල් B වාතය සහ වීදුරු සඳහා වන අවදි කෝණයට වඩා විශාලය. වාතය සහ වීදුරු සඳහා වන අවදි කෝණයට වඩා විශාලය. එබැවින් ආලෝක කිරණය QR පෘෂ්ඨයේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වේ. එබැවින් කිරණය පහත රූපයේ දැක්වෙන පරිදි දිගින් දිගටම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙමින් වීදුරු කුට්ටිය දිගේ ගමන් කරයි. දිගින් දිගටම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙමින් වීදුරු කුට්ටිය දිගේ ගමන් කරයි. එබැවින් කිරණය පහත රූපයේ දැක්වෙන පරිදි දිගින් දිගටම අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙමින් ගමන් කරයි. right බලන්න කවුරු එක්කෙනෙක් මයික් එක අන්මියුට් කරලා මේ නෝට් එක පොඩ්ඩක් කියවන්න. කවුරු එක්කෙනෙක් මයික් එක අන්මියුට් කරලා මේ නෝට් එක පොඩ්ඩක් කියවන්න. QR පෘෂ්ඨයේදී පතන කෝණය වන B වාතය සහ වීදුරු සඳහා වන අවදි කෝණයට වඩා විශාලය. එබැවින් ආලෝක කිරණය QR පෘෂ්ඨයේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වේ. එබැවින් කිරණය පහත රූපයේ දැක්වෙන පරිදි දිගින් දිගටම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙමින් ගමන් කරයි. right බොහොම හොඳයි. ඉතින් මේ රූපය අදින්න ඇඳලා මේ හැම තැනම මේ කෝණ මතක තියාගන්න. මේ ඇඳලා තියෙන හැම තැනකම මේ පතන කෝණය මොකද වෙන්නේ? සිම්පල් B පරාවර්තන කෝණය සිම්පල් B. මෙයා සිම්පල් B හින්දා මෙයත් B මේ ඔක්කොම සිම්පල් B බවට පත් වෙනවා. වෙනම රූපයක් අදින්න. ඒතර තමයි සම්පූර්ණ ලක්ෂණ හම්බ වෙන්නේ. කරා